නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මොනවා හරි දහම් කරුණු ප්‍රශ්න ගැටලු එහෙම තියෙනවද දැනගන්න එහෙම මොකුත් නැද්ද? ඇත්තටම අපි ගත්තොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටස් තුනකට ප්‍රධාන වශයෙන් බෙදනවා. සම්මා දිට්ඨි සංකප්ප දෙක ප්‍රඥාවට, වායාම සති සමාධි කියන අංග තුන සමාධියට, වාචා කම්මන්තා ජීව කියන ටික සීලයට. එතකොට මේ කෙනෙක් සිල්වත් වෙන්නේ සීලයක පිහිටන්නෙම වෙන මොකුත් හින්දා නෙමෙයි. එයාට සතර සතිපට්ඨාන පිහිටලා කටයුතු කරන්නටත් ඒ වගේම ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීම සඳහා නුවණින් විදර්ශනා කරන්නටත් මේ සම්මත විදර්ශනා ධර්මයන්ට උපකාර වෙනසයි සීලයක පිහිටන්නේ. ආර්ය පෝෂිතයක් වෙන්නේ යම්කිසි කෙනෙක් සීලයක පිළිපදලා පංච උපාදානස්කන්ධයේ උදේවැය බලනවා නම් එපමණකින්ම ඒ ආර්ය කාන්ත සීලයක් වෙනවා නැත්නම් ආර්ය උපෝසතයක් වෙනවා කියන එක තමයි ධර්මයේ පෙන්වන්නේ. ඉතින් සිල්වත් කෙනා කටයුත්තේ මොකද්ද? පංච උපාදානස්කන්ධයේ උදේවැය බලනවා. සිල්වත් කෙනා පංච උපාදානස්කන්ධයේ උදේවැය බලනකොට සෝවාන් වෙනවා. සෝවාන් කෙනා පංච උපාදානස්කන්ධය උදේවැය බලනකොට සකදාගාමී වෙනවා. සකදාගාමී කෙනා පංච උපාදානස්කන්ධය උදේවැය බලනකොට අනාගාමී වෙනවා. අනාගාමී කෙනා පංච උපාදානස්කන්ධය උදේවැය බලනකොට රහත් වෙනවා. රහතන් වහන්සේ පංච උපාදානස්කන්ධය උදේවැය බලනකොට ditta ධම්ම සුඛ විහරණය පිණිස පවතිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ පංච උපාදානස්කන්ධය උදේවැය බලන හැටි තමයි ඉගෙන ගන්න ඕනේ. ඒක ඉරීම තමයි මේ සීලයෙන් ප්‍රධානම බලාපොරොත්තු කටයුත්ත. ඒ වගේ නුවණකට ඉඩ හදාගන්න එක. අපි කොහොමද පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන්නේ? මොකද්ද වැරද්ද? හරි අපි මෙහෙම ගත්තොත් ඒක ඇත්ත. ඔය ඉස්සර මම කියලා තියෙන ටිකත් ඇත්ත. ඔය ටිකත් ඇත්ත. අපි අලුතෙන් මෙහෙම ටිකකුත් කළොත් ඇයි මනසේ මෙහෙම වැරද්දක් ඇති වුනේ? මනසේ මෙහෙම වැරද්දක් හදාගන්න ඉඩ තිබුණ හින්දානේ හදාගත්තේ. කොතනද මේ වැරද්ද හදාගන්න අපි කතා කරුවා? ඉස්සර ඇස් ඉදිරියට එන්නේ රූපයක් වර්ණ සටහනක් ටීවී එකේ වගේ. එතකොට සත්පුද්ගල භාවයෙන් තොරයි. නමුත් ඒක ආරම්භය සත්පුද්ගල භාවයක් හදාගන්නේ අපේ මනසේ. ඒ කියන්නේ සංයෝජන කෙලෙස් හදාගන්නේ අපේ මනසින් කියලා. ඒක ඇත්ත. ඒක හරි. ඕක ලෝකේ කෙරවල. අපි අම්මා තාත්තා දුව පුතා රන් රිදි මුතු මැණික් කියලා ලෝකයේ ඇතුලේ බැඳීමක් තියෙනවා නම් ඒ බැඳීම ඕකෙන් අපිට අඩු කරගන්න පුළුවන්. නමුත් තාම ලෝකෙන් මිදිලා නැහැ අපි. ලෝකේ කෙරවල.
කට ගිහිල්ලා. මොකද ලෝකේ තුල ඇත්තක්. අපි ඔකට ගත්තොත් දැන් අහලා තියෙනෝනේ සතර පරමාර්ථයක් ගැන. ඒ කියන්නේ චිත්තචෛතසික රූප නිබ්බාන කියලා. ඒකෙන් සංකත පරමාර්ථ කියලා ටිකක් තියෙනවා. සංකත පරමාර්ථ කියලා කියන්නේ සංකතය තුල සකස් වෙච්ච දේ තුල ඇත්තක්. ඒක තමයි ඔය දැන් අපි කතා කළේ අපිට පහළ වෙන අපිට හම්බ වෙන රූපයක්, ශබ්දයක් තියෙනවා. ඒවා මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියලා හම්බ වෙන තැන තමයි සංකත පරමාර්ථ ධර්ම. ඇත්ත. එතෙන්ට අපිට හිත තියලා මිදෙන්න පුළුවන් මොකෙන්ද? ලෝකෙන්. ඒ කියන්නේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියලා යම් සංයෝජනයක් ලෝකේ තියෙනවා. ඒ ටිකෙන් අතහැර ලෝකයෙන් අතහැරෙනවා අපි ලෝක කෙරවලට ඇවිල්ලා සංකත පරමාර්ථෙ හිත තබල. ඊට පස්සේ අසංකත පරමාර්ථයට හිත තබල ලෝකෙත් අතහරින්න වෙනවා. දැන් අපිට කලින් තිබුණු දේ තමයි ප්‍රශ්නේ ඇසිඩ් පිටට වර්ණ සටහනක් එන්නේ අපි තමයි හිතට පුද්ගලයෙක් කියන හැඟීම ඇති කරගත්තේ කියලා දන්නවා තේරෙනවා. ඒත් සිහිය චුට්ටක් හරි අතහැරන ගමන් ආයෙත් පුද්ගල භාවයේ එනවනේ. ගෙවෙන්නේ. මොකද පුද්ගල භාවයේ ඇති වෙන්නේ ඇති කරගන්න පුළුවන් කමක් තිබුණු හින්දානේ. එතකොට අපි ටිකක් බලන්න ඕනේ ඒ ටිකත් අයින් කරගන්නේ කොහොමද කියන එක. එතකොට ලෝකෙ තුල තව පැත්තකින් ගත්තාම විදර්ශනා ඥානයකින් ලබන්න පුළුවන් උපරිම ස්වභාවය තමයි ඔය. ඒ කියන්නේ ලෝකයේ සංකත පරමාර්ථ ස්වභාවය තේරුම් ගන්න එක තමයි විදර්ශනා ඥානයකින් ලෞකික විදර්ශනා ඥානයකින් ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය. කියන්නේ සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා කියන හැඟීමෙන් සංයෝජන ඇති කරගෙන කටයුතු කරන ලෝකයක් තුල ඒ සත්ව පුද්ගල භාවය එන තැන නුවණින් බලලා විදර්ශනා කළා එන උත්තරයක් තමයි අපිට ඔය සත්ව පුද්ගල භාවයෙන්තර ස්කන්ධ මාත්‍රයක් ධර්මතාවයක් තියෙනවා කියන තැනකට එනවා. ආවට එතකොට අපේ මනසේ රළු කෙලෙස් අඩුයි. ලෝකෙන් එතර වෙන ලෝකෝත්තර දර්ශනයකට හිත තියාගන්න පුළුවන් මට්ටමකට එනවා. ඊට පස්සේ අපි ඒ කතා කරපු වර්ණ සටහන කියන තැනුත් අපි මෙදෙන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට තමයි ලෝකෙ ඉන්න තැන නැත්තේ ලෝකෝත්තර වෙන සම්පූර්ණ ලෝකෙන් එතරම් වෙන්න ඕනේ. අපි ලෝකේ කෙරවලකට ඇවිල්ලා පුද්ගල භාවය අයින් කළා. ඊට පස්සේ ලෝකෝත්තර භූමියකට හිත තබලා ලෝකෙම අයින් වෙන්න විදිහට කටයුතු කරනවා. ඒ සඳහා තමයි අපි පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි කවුරුත් ගොඩාක් ඔක පංච උපාදානස්කන්ධයේ උදේවැය දන්නවා. දන්නවා කියන්නේ පෙළ දන්නවා. කියවන්න දන්නවා. නමුත් පරියප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේදී කියලා ධර්මතා තුනක් තියෙනවා. පරියප්තිය කියලා කියන්නේ පෙළදහමේ තියෙන දේ ඒ විදිහටම ප්‍රතිපත්තිය යොදන්න ඕනේ. ප්‍රතිපත්ති යෙදුවොත් ප්‍රතිවේදී ලැබෙන ප්‍රතිවේදී කියන්නේ මාර්ගඵල ලැබෙනවා. මොකද මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් ලෝකේ පවතින ඇත්තක් තියෙන මේ ස්කන්ධයන් ඇති වෙන ක්‍රමයක්. පංච උපාදානස්කන්ධයක් හැදෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි කියලා ක්‍රමයක් තියෙනවා. ඔය ස්වභාවය නොදන්නාකම නිසා ලෝකයා නැවත නැවතත් ලෝකයේ නිර්මාණය වෙන විදිහට පංච උපාදානස්කන්ධයක් නිර්මාණය වෙන විදිහට කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත්තරෙක් හෝ සිත්තරයෙකුගේ අතවැසියෙක් හෝ බිත්තියක හරි පුවරුවක හරි රෙදි කඩක හරි සියලු අංගපසංග ඇති ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් යම්සේ නිර්මාණය කරයිද ඒ වගේ අසෘතවත් පෘතජ්ජනයා ඉතින් උපදවන්නේ රූපේම උපදවන වේදනාවම උපදවන සංඥාවම උපදවන සංකාරයම උපදවන විඥානයම උපදවන මේ පංච උපාදානස්කන්ධයක්ම උපදවනවා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයක් අපි අලුතෙන් උපදවන්නේ හදාගන්නේ
පංච උපාදානස්කන්ධය උදේවැය නොදන්නාකම නිසායි. ඔය වචන ටික තේරෙන්නේ නැත්නම් මම වෙන පැත්තකින් එන්නම් කතා කරලා. අපි ඒ ටික පොඩ්ඩක් හොඳට බලමු. බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ අසෘතව පුතඥය පංච උපාදානස්කන්ධයක්ම උපදවනවා කියලා කියන්නේ කියලා. ඒ කියන්නේ අපි කෙලින්ම මෙහෙම කළා හැම බැලුවොත් බලන්නම රූපයක්ම. මොන රූප උපාදානස්කන්ධය. ඊට පස්සේ රූපෙමයි විඳින්නේ. රූපෙමයි හඳුනන්නේ. රූපේටම හිතනවා වටාපත හර මොන හර්ධයක් හිතනවා. රූපෙම දැනගන්නවා. ඊගාවට අහුව සද්දයක්මයි අහන්නේ. සද්දයක්ම අහනවා. සද්ද රූපෙම හම් වෙනවා. රූප උපාදානස්කන්ධය. ඒ සද්දේම විඳිනවා. සද්දේම හඳුනනවා. සද්දේම තම හිතනවා කපුටෙක් කෑ ගන්නවා ගිරවෙක් කෑ ගන්නවා කියලා. සද්දේම දැනගන්නවා. කියනකොට ওই විදිහට ලෝකයා කරන්නේ පංච උපාදානස්කන්ධයක්ම උපදවනවා. අර බලු දන්වැලකින් බැඳුණු බල්ලෙක් ඌ ඇවිදිනවා නම් බැඳලා ඉන්න කණුව වටාම ඇවිදිනවා හිටගෙන ඉන්නවා නම් කණුව වටාම හිට ගන්නවා ඉඳ ගන්නවා නම් කණුව ළඟම ඉඳ ගන්නවා නිදා ගන්නවා නම් කණුව ළඟම නිදා ගන්නවා වගේ ආශ්‍රිතව තුතඥය ඉඳගන්නේ පංච උපාදානස්කන්ධයකම ඉඳ ගන්නවා හිටගන්නේ නිදාගන්නේ ඇවිදින්නේ මේ හතර ඉරියව්වම කරන්නේ පංච උපාදානස්කන්ධයකමයි කියන්නේ. මොකද අපි මේ ඉඳගෙන ඉන්නවා ඉදිරියෙන් රූපයක් තියෙනවා. ඒ කියන්නේ මේ රූපයක්ම බලමින් ඉඳගෙන ඉන්නේ අපි. රූපයක්ම විඳින්මින් ඉඳගෙන ඉන්නේ. රූපයක්ම හඳුනමින් ඉඳගෙන ඉන්නේ. එහෙම නෙමෙයිද? හරි. හිතගත්තොත් හිතගෙන ඉන්න අපි රූපයක්ම බලනවා. ඉදිරියෙන් තියෙන රූපයක්ම බලනවා. වෙන අපිට කරන්න දෙයක් නැහැ නේ. ලෝකේ තියෙන්නේ ඔහොම තමයි. ඒ රූපයම විඳිනවා. රූපයම හඳුනනවා. රූපය ගැනම හිතනවා. රූපයම දැනගන්නවා. නිදාගෙන ඉන්නකොට කල්පනා කරනකොට හිතින්ම හරි හිතට හසු වෙන රූපයක්ම හසු කර ගන්නවා ධම්මායතන යනුගේ රූපයක්ම අල්ල ගන්නවා. ඒ රූපෙම විඳිනවා හිතනවා කල්පනා කරනවා. ඉඳගෙන හිටියත් එහෙම හිටගෙන හිටියත් එහෙම නෑ අවිද්දත් එහෙම නිදාගත්තත් එහෙම හතර ඉරියව්වේ පංච උපාදානස්කන්ධයකමයි තියෙන්නේ. එතකොට කොහොමද පංච උපාදානස්කන්ධයක හැසිරෙන්නේ නැතුව ඉන්නේ අපි? පංච උපාදානස්කන්ධයක හැසිරෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? ඒකට තමයි පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන්න කියලා කියන්නේ ප්‍රඥාස. උදේවැය බලනවා කියලා කියන්නේ අපි එක ජීවිතෙන් අපි ඉස්සෙල්ලා බලනවා. අපි ඉස්සෙල්ලා පෙළ කියවමු පංච උපාදානස්කන්ධයේ උදේවැය. රූපේ කනබන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. එතකොට ඒ බඳු රූපයක් ගැටීම නිසා ඒ කියන්නේ ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන චෛතසික පහළ වෙනවා. මේ නාම රූප නිසා විඥානය වෙනවා. කියන ටිකක් තියෙනවනේ. හරි. ඕකෙන් කියන කතාව මොකද්ද කියලා අපි පොඩ්ඩක් හොඳට බලුවොත්. දැන් මේ දැනගත්ත දේ දැනගත්ත පෙළ ඔබට ඇහැට යමක් පෙනෙනකොට පෙනෙනවා කියන සිද්ධිය තුල ওই සිද්ධිය ආදේශ කරන්න. යමක් ඇහෙනකොට ඇහෙනවා කියන සිද්ධිය ඇති වුණ හැටි ওই පෙන්වන්නේ. එතකොට අපි කියමු දැන් මෙහෙම අපි බලාගෙන ඉන්නවා නම් මට හොඳට නුවණක් තියෙන මේ රූපේ කන බොන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. ඒ රූපය උපකාරය ඇහැට වර්ණ සටහනක් වැටෙන්න. එතකොට ඇහැට වර්ණ සටහනක් වටුනහම හිත ඊට යොමු කළාම ඇහැයි රූපයයි හිතයි කියන තුන්දෙනා නිසා චක්කු සම්පස්සයක් වෙනවා. චක්කු සම්පස්සයක් වෙනවා. ස්පර්ශය නිසා වේදනා සංඥා පහළ වෙනවා. එතකොට මේ නාම රූප දෙක නිසා දැනගන්නවා. කියන සිද්ධියක් අපිට ආවහම ඒකෙන් පෙන්නනවා එක දෙයක්. රූපය උපකාර වෙනවා ස්පර්ශයට. ස්පර්ශය වුණාම වේදනා සංඥා චේතනා කියන ටික පහළ වෙනවා. ඔන්න දැන් පෙවුණා කියන්නේ එහෙම. මේ නාම රූප දෙක නිසා දැනගැනිල්ලක් ඇති වුණා. ඔන්න රූපයක් පෙවුණා කියන්නේ ඕක. කියන උත්තරයක් ආවහම බලන්න අපිට රූපයක් පේන සිද්ධියේදී බාහිර රූපයක් තියෙනවා කියන සිද්ධියක් හම්බ වෙලා තියෙනවද කියලා. හම්බ වෙන්න බැරි වෙන්න ස්කන්ධයන්ගේ උදේවැය තියෙන්නේ. මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්න දන්නේ නැති හින්දායි කෙලින්ම රූපයක් පේනවා කියලා අපි ඉස්සරහට යමු වෙන්නේ. හොඳට ගන්න මේ ඇහැ කණ්ණාඩියක් වගේ. වීදුරුවක් වගේ. එතකොට බාහිර
සතර මහා ධාතුවෙන් හැදුණු කන බොන ආහාරයෙන් හැදුණු රූපයක සටහන රූපයක් නිසා ආලෝකය වැටලා ඒකේ සටහන වැටෙන්නේ කොහටද? චක්කු ප්‍රසාදයට. කණ්ණාඩියට ඡායාවක් වැටුණා වගේ. මේ ඇහි තියෙනව නේද කළු ඉංග්‍රියාව කියලා එකක්. අපි බබා කියලා කියන්නේ. බලන්න හොඳට ආන් එතනට තමයි මේ ඉදිරියෙන් තියෙන වස්තුවක ඡායාව වැටිලා තියෙන්නේ. ඊට පස්සේ හිත මොකද කරන්නේ? චක්කු විඥාන කියන්නේ හිත යොමු කරන්නේ චක්කු ප්‍රසාදයට. බාහිරෙන් රූපය ගේනවා ඇහැට, හිත යොමු කරනවා මෙහෙන් ආධ්‍යාත්මික පැත්තේ හිත යොමු කරනවා ඇහැට. තුන් දෙනාගේ එකතු වෙන්නේ කොතනදද? ඇහෙදී. චක්කු සම්පස්සේ. චක්කු සම්පස්සේ නිසා වේදනා සංඥා පහළ වෙනවා. ඔන්න දැන් චක්කු සම්පස්සේ නිසා වේදනා සංඥා පහළ වුණා කියනකොට දැන් රූපය උපරිම කරලා තියෙන කෘත්‍ය කොතෙන්ද? ස්පර්ශය කියන තැනට විතරයි. ස්පර්ශය නිසා වේදනා සංඥා පහළ වුණාම තමයි ඔන්න දැන් දන්නවා, පේනවා. ඊට පස්සේ මේ නාම රූප දෙක මෙහෙම යෙදුණු ගමන්ම මනෝවිඤ්ඤාණය දැනගන්නවා, පෙවුණු බව දන්නවා. පේනවා කියන අවස්ථාවේදී අපි පේනවා කියන එක දන්නේ. මොකද ඒ හිත චක්කු විඥාන හිත දර්ශන කෘත්‍යයට වැය වෙලා. ඒ කියන්නේ ඒ හිතේ තමයි වේදනා සංඥා යෙදිලා තියෙන්නේ. වේදනා සංඥා දරාගෙන ඉන්නේ ඒ හිත වැය වෙලා. එතකොට මනෝ විඥාන සිතෙන් තමයි ටක් ගාලා පෙවුණු බව දන්නේ. පේනවා පෙවුණු බවක් දන්නවා. අපි පෙවුණු බව දන්නවනේ. දන්නකොට මනෝ විඥාන සිත. එතකොට ඒ සිතට හම්බ වෙන්නේ මොකද්ද කියලා බලන්න. චක්කු විඥාන චක්කු සම්පස්යෙන් උපන්න සිතේ තියෙන වේදනා සංඥා කින ටික තමයි හම්බ වෙන්නේ. හරි. චක්කු සම්පස්සයට හම්බ වෙන හේතු ටික බලන්න කොහෙද තියෙන්නේ කියලා. ඇහැ රූප චක්කු විඥානය කියලා තමන්ගේ අභ්‍යන්තරම භූමියක් නිසායි ස්පර්ශය නිසායි පහළ වෙච්ච වේදනා සංඥා ටික විඥාණයෙන් දැනගන්නවා. ස්කන්ධයෙන් උදේවැය බැලුවොත් අපිට හම්බ වෙන්නේ පේන්නේ ආධ්‍යාත්මික හේතු ටිකක් නිසා සංඥාවක් පහළ වෙලා තියෙනවා. මේ නාම රූප දෙක නිසා දන්නවා කියලා සිද්ධියක් එනකොට බාහිර දෙයක් අපිට මේ රූපයයි පේන්නේ කියලා අත දික් කරන්න හම්බ වෙයිද කියලා බලන්න. පංච උපාදානස්කන්ධයක් උපදින අසෘත පුතඥය වුව මුකුත් නැතුව කෙලින්ම බලන්නේම මොකද්ද? රූපේනේ. රූපේ බලන්න මේ මට යමක් පේනවා, පේන දේ දැනගන්නේ කොහොමද කියන කාරණාවයි පංච උපාදානස්කන්ධය උදේවැයෙන් පෙන්වන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය උදේවැය බලන්න ගියොත් ආහාරයෙන් හැදුණු රූපය ගැන වෙනම නුවණයි. ඊට පස්සේ ඒ රූපය කොච්චරකට උපකාරද? චක්කු ප්‍රසාදයට මේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් ඇවිල්ලා තියෙයි. උපාදාය රූප කියලා වෙනම මහ භූත ටික තුල දකින්න එපා. හැමදාම වෙලා තියෙන්නේ මේක තමයි. මෙහෙම සිද්ධියක් වෙනවා කියලා දන්නේ නැතුව අපි රූපෙ පැත්තට ගිහිලා රූපෙ දැකලා රූපෙ තුල උපාදාය රූපයක් දැකලා කතා කරලා තියෙයි. නමුත් මේ නොදන්නා කල්ලේ ගිහිල්ලා තියෙනවා. හොඳට මේ සිද්ධිය දිහා බලන්න රූපය වැටෙනවා චක්කු ප්‍රසාදයට. මං කිව්වේ ඇහැ කියන්නේ කර්මජ රූපයක් කියලා, කණ්ණාඩියක් කියලා. ඇහැ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. මාංශ චක්ෂුසය සහ ප්‍රසාද චක්ෂුසය කියලා. එතකොට ඒ ප්‍රසාද චක්ෂුසය ප්‍රසාදය කියලා කියන්නේ උපවත්කම, කණ්ණාඩියක් බඳ. එහෙම කණ්ණාඩියක් හදලා තියෙන මොකද? රූප ගෝචර කරගන්න. එතකොට ඉදිරියෙන් තියෙන වස්තුවක් මේ හිතට බලන්න, ඇහැට පිටින් තියෙන වස්තුවක් මේ හිතට ගන්න බෑ. මොකද හිත එළියට දාන්න බෑනේ. බෑ. එයාට ලං වෙන්න පුළුවන් ඇහැට, කනට, නාසයට විතරයි, අභ්‍යන්තර ඉන්ද්‍රියන් ගාවට විතරයි හිතට එන්න පුළුවන්. ඒ හින්දා බාහිර රූපායතනය ගෙන්න ගන්නවා කියන්නේ කර්මයේ සකස් වෙලා තියෙන්නේ මේ ප්‍රසාදේ. චක්කු ප්‍රසාදයට වැටෙනවා මොකද්ද? රූපය, වර්ණ සටහන. කණ්ණාඩියට වැටෙනවා වගේ වුණ බලන්න සවිඥානිකයි චක්කු ප්‍රසාදය. ඇහත් රූපයක් දෙක තියෙනවා. චක්කුම් පටිච්ච රූපේච. ඇහද රූපෙද නිසා. එහෙම වුණාම මේ ප්‍රසාද ටික හදලා හිත බවංග වෙලා තියෙන මේ වෙලාවේදී මකුළුවා දැල බැඳලා ඉන්නවා වගේ කර්මයෙන් ප්‍රසාද ටික හදලා හිත බවංගයි. ප්‍රසාදයට බාහිර වර්ණ සටහන ගැටෙනවා. ගැටුණු ගමම්ම මේ
භවංග සිතට දැනෙන මේ ප්‍රසාද වලට මකුළුව දැලපැටලුවම හෙල්ලුණා වගේ. එතකොට දැන් වර්ණ සටහන ගැටිලා තියෙන්නේ වැටිලා තියෙන්නේ කොතැනද? චක්කු ප්‍රසාදයට. ඇහත් රූපයක් තියෙනවා. භවංග චලන භවංග උපච්ඡේදේ භවග්ගේ බිඳින ద్వාර වජ්ජන ద్వාරයේ ආවර්ජන කරන චක්කු ద్వාරයේ පහළ වෙනවා මේ ඇහැ පැත්තට යොමු වෙමින් හිත උපදිනවා. එතකොට චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඇහත් රූපයක් දෙක නිසා චක්කු විඥානෙ උපදින හිත උපදිනවා. ඔන්න දැන් රූපේක කෘත්‍ය තාම පෙනෙනවා කියන සිද්ධිය හදන්න මේ යන්නේ. එතකොට පෙනෙනවා කියන සිද්ධිය හදන්න ඔන්න දැන් කලින් රූපය ඇවිල්ලා ඇහැට හිතත් යොමු කළා ඔන්න ස්පර්ශය වුණා. දැන් හේතු තුනම අභ්‍යන්තරවයි තියෙන්නේ දැන්. චක්කු ප්‍රසාදය තුල. ස්පර්ශය නිසා ඒ චක්කු විඥාන සිතේම වේදනා සංඥා යෙදෙනවා. වේදනා සංඥා යෙදෙනවා. අන්න එතකොට කියනවා පේනවා දැන්. යමක් පේනවා. හිතට වේදනා සංඥා පහළ වෙන එකට කියනවා පේනවා. හැබැයි පෙවුණු බව දන්නේ නැහැ ওই මට්ටමේදී. මොකද ඒ සිත වැය වෙලා තියෙන්නේ තියෙන වර්ණ සටහනක් හඳුනා ගන්නවා කියන කාරණාට එකට. ඊට පස්සේ ඒකම සම්පටිච්ඡන සම්තිර්ණ වොත්තපන කියලා කියන්නේ වොත්තපනට යන්නේ සම්පටිච්ඡන සම්තිර්ණ කියන මනෝවිඤ්ඤාණ මට්ටම් කියලා කියන්නේ පෙනුණු බව දන්නවා. මනෝවිඤ්ඤාණ සිතක් උපදිනවා කියලා කියන්නේ පේන බව දන්නවා. චක්කු විඤ්ඤාණ මට්ටමේදී පේනවා පෙනුණු බව දන්නවා. දැන් හොඳට බලන්න අපිට යමක් පේන බව මම දැන් අපිට පේනවා විතරක් නෙවෙයි පේන බව දන්නවත් නේ අපි නේද? අපි කෙනා පේන බව දන්නේ නැද්ද? දන්නවා. පෙනෙනකම දන්නකමයි දෙකක්. එතකොට දන්නකම කියලා කියන්නේ මනෝ විඥාන මට්ටමේ සිතට පේනකම දන්නවා කියලා. පේනවා කියන මට්ටම කියලා කිව්වේ චක්කු විඥාන මට්ටමේ සිතට. සිතේ පහළ වෙච්ච නාම ධර්ම ටිකට. ඒකට හේතු වෙච්ච හේතු ටික බලන්න චක්කු සම්පස්සේ. චක්කු සම්පස්සේ කියලා කියනකොට හොඳට ගන්න චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියනකොට ඇහත් රූපයත් කියලා වෙන්ද වගේ බාහිරට තියන්න එපා. එහෙම තිබුණොත් ඉවරයි. හරිද? ඒක මොකද ඔහොම ඔය වැරද්දෙන් මිදුවන්නමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඇහත් රූපයත් කියනකොට චක්කුම් පටිච්ච රූපේච කියනකොට ඇහැට පතිත වෙලා තියෙන රූපයත් ගන්න චක්කුම් පටිච්ච රූපේ මොකද එතෙන්ට වැටුන හින්දානේ භවංග චලනයකුත් උනේ ප්‍රසාදයේ බිඳුන හින්දානේ ඇහත් රූපයත් තියෙන තැනට හිත යොමු වුණාම චක්කු සම්පස්සේ කියනකොට බලන්න ආධ්‍යාත්මික පැත්තෙම තමා තුළම හේතු ටිකක් සම්පූර්ණ වෙලා නේද මේක හැදිලා තියෙන්නේ. හරි. එහෙම වෙලා හිතට වේදනා සංඥා පහළ වෙනවා මොන නාම රූප නිසා දැනගන්නවා. කියලා ස්කන්ධෙන් උදේවැය බැලුවොත් දැන් අපිට වර්ණ සටහනක්වත් ඉතුරු වෙයිද? ඉතුරු වෙන්නේ නැහැ. අපි ලෝකේ බරාඩු කරගත්ත මේ ඉදිරියෙන් තියෙන රූපේ අපි වර්ණ සටහන කියන එකත් ඉස්සර දැක්ක ඉදිරියෙන් තියෙන එකක් නේ. ඒක ලෝකේ. එතෙන්ට ආපු හින්දා තමයි අපිට මේ වගේ දෙයක් ගහන කරගන්න පුළුවන්. දැන් බලන්න අපි මෙහෙම ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියලා කලේ කටපාඩම නෙමෙයි. පේනවා කියන සිද්ධිය මට පේනවා කියන සැබෑම සිද්ධිය මම පෙන්වුවොත් ওই ටික පෙන්නකොට වෙනද වගේ මට රූපයක් හසු කළා රූපයක් විඳලා රූපයක් හඳුනනවා රූපයකට හිතනවා කියන කටයුතු ටිකක් වෙයිද? පුළුවන්ද කරන්න? බෑ. පංච උපාදානස්කන්ධ ඇහෙන් බල පංච උපාදානස්කන්ධයක් උපදවන්න පුළුවන්ද මට? බෑ. පංච උපාදානස්කන්ධයක් උපදවන්න බෑ. එතකොට වෙනද තිබුණු දේ තමයි වර්ණ සටහනක් ආවා Tamanට ප්‍රතිපක්ෂයෙන් ඉස්සරහෙන් කෙනෙක් හම්බ වෙන නිසා ඒකට කෙලෙස් ඇති කරන්න පුළුවන්. දැන් බලන්න මෙහෙම හිත තැබුවාම අපිට ප්‍රතිපක්ෂ සිද්ධියක් හම්බ වෙන්නේ නැතුව අපි තුලම තියෙන හේතු ටිකක් නිසා අපි තුලටම පෙනීම වෙනවා. අපි තුලම හේතු ටික නැති වෙනකොට පෙනෙන්නේ නැති වෙනවා. දෙවන්නේක් නිර්මාණය වෙන්න විදියක් නැහැ. තේරෙනව නේද? එතකොට මේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්න කිව්වේ ඒකයි. මෙහෙම යම් කිසි කෙනෙක් බැලුවොත් පෘථජ්ජන කෙනා බල ඉන්නකොට සෝවාන් වෙනවා. ඇයි මෙහෙම බල යනකොට එයාට දර්ශනයෙන් පහකට කෙලස් ටික දුර වෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය කෙනෙක් ගන්න
රූපය හසු වෙන කෙනෙකුටද තියෙන්නේ නැති කෙනෙකුටද? සක්කාය දිට්ඨිය කියන එක. මොකද රූපය හසු වෙන කෙනාම රූපය ආත්ම විදිහට හෝ රූපය ආත්මයට හිත එකක් හෝ රූපය ආත්මවත් කියලා හෝ රූපය තුල ආත්මවත් කියලා හෝ හිතන්නේම රූපය හම්බ වෙන හින්දා නේද? ඒක අසෘතවත් පෘතජ්ජනය. ධර්මය අහලා හුරු කළ නැති පෘතජ්ජනයයි මෙහෙම හිතන්නේ. සද්ධර්මය අහලා තියෙන කෙනා නිවන් දකින්න චතුරාර්ය සත්‍ය අහලා තියෙන කෙනාට එහෙම හිතෙන්නේ නැත්තේ, එහෙම හිතන්නේ නැත්තේ වෙන මොකුත් නෙමෙයි. යාට එහෙම හිතන්න ස්කන්ධය හම්බ වෙන්නේ. එයා ඇත්ත ඇති හැටි දකින හින්දා. ඔන්න රූපයක් හම්බ වෙන කෙනාටයි සක්කාය දිට්ඨිය එන්නේ. ඊගාට වේදනාව රූපයක් හම්බ වුණොත් නේද විඳින්න පුළුවන් වෙන්නේ. අපි මේ කායතනින් කතා කරමු. ඒ වගේ බලා ගන්න අනිත් ආයතන ටිකෙන්. එතකොට රූපයක් හම්බ වුණොත් විඳින්නේ. වින්දොත්ම වේදනාව තියෙනවම වේදනාව තිබුණොත්ම නේද වේදනාව ආත්මය කියලා හෝ වේදනාව ආත්මයට හිතයි කියලා හෝ වේදනාව ආත්මවත් කියලා හෝ වේදනාව තුල ආත්මය තියෙනවා කියන දෘෂ්ටියක් ඇති වෙන්නේම වේදනාව හම්බ වෙන කෙනාටද නැති කෙනාටද? හම්බ වෙන කෙනාට. විඳපු දේ හඳුනනවා නම් නැත්නම් විඳපු රූපය හඳුනනවා නම් සංඥාව ආත්මයි. සංඥාව ආත්මයකට හිතයි. සංඥාව ආත්මවත් සංඥාව තුල ආත්මයක් තියෙනවා කියන අදහස ඇති වෙන්නේ සංඥාව තියෙන කෙනාටද නැති කෙනාටද? තියෙන කෙනාට. සංකාරය හඳුනන දෙයට හිතනවා. රූපයක් හම්බ වෙනවා, රූපය විඳිනවා, රූපය හඳුනනවා, හඳුනන රූපයට හිතනවා. කෙනෙකුට මේ හිතනකමම ආත්මයි. හිතනකම ආත්මයට හිත එකක්. හිතනකම ආත්මවත් වපවතින්නේ. හිතනකම තුලයි ආත්මය කියලා හතර දෘෂ්ටියක් ඇති වෙන්නේ චේතනාව කියන එක තියෙන කෙනාටද නැති කෙනාටද? චේතනාව පහළ කරන කෙනාට. යම් අරමුණක් දැනගන්නවා නම් මේ දැනගන්නවා කියන සිත නැත්තම් විඥානය කියන්නේ ආත්මය. නැත්තම් විඥානයේ ආත්මයට හිත එකක්. නැත්තම් විඥානයේ නැත්තම් හිත තමයි ආත්මවත්ව පවතින්නේ. නැත්තම් හිත තුල තමයි ආත්මය තියෙන්නේ කියන දෘෂ්ටියක් ඇති වෙන්නේ විඥානය ඇති කෙනාටද නැති කෙනාටද? ඒ කියන්නේ යම් අරමුණක් දැනගන්නකම තියෙන කෙනාටද නැති කෙනාටද? තියෙන කෙනාට. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධය තියෙන කෙනාටමයි සක්කාය දිට්ඨිය උපදින්නේ. හරි. ඒ වර්තමානයේ සක්කාය දිට්ඨිය තියෙන කෙනාටම අතුරු තෑග්ගක් තමයි මොකද්ද? පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති. ඇයි දැන් සත්වයේ ආත්මයක් කියනවා කියලා රූපකින් වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකෙන් එකක හෝ ආත්මයක් දැක්කොත් මේ ආත්මය මේට පෙර කොහෙද තිබුණේ? කොහේ කොහොම තිබිලා මොන විදිහට ඉඳලා මෙහාට එන්න ඇද්ද කියලා පූර්වාන්තයට දුවන කෙනෙක් බලක්වන්න බෑ. මේ ආත්මය කුසල හෝ අකුසල හෝ කර්ම රැස් කළා මරණයෙන් පස්සේ කොහාට යයිද? ගියොත් කොහොම යයිද? මොන විදිහට යයිද කියලා අපරාන්තයට දුවනවා කියන එක නවත්තන්න පුළුවන්ද? බෑ. සක්කාය දිට්ඨිය තියෙන කෙනාට විචිකිච්ඡාව නවත්තන්න බෑ. එයාට මේ ආත්මයට සැනසෙල්ලක් ලබා දෙන්න දැන් මේ නිවැරදි ක්‍රමයක් නැති හින්දානේ මේ මාර්ගයක් නැති හින්දානේ ස්කන්ධ ටිකේ ආත්ම දෘෂ්ටියක්ම වගන පූර්ව අපරාන්තයට යන දෘෂ්ටියක් ඇති කරගත්. එයාටම මේ සත්වයාගේ මේ ආත්ම විසුද්ධිය සඳහා කරන්න ඕනේ මොකද්ද කියලා මේ සීලබත පරමාසයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ එයාටමයි. හරි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධයේ උදේවැය කියලා දෙනවා. යම් රූපයක් ගත්තාම රූපයක තියෙන යතහා භූත ස්වභාවය පැහැදිලි කරලා දෙනවා තථාගතයන් වහන්සේ. ඒ කියන්නේ යම් රූපයක් තියෙනවා නම් කන බොන ආහාර නිසා හැදෙන්නේ කියලා එකෙන් කියන්නේ ආහාරය කියලා කියන්නේ මොකද්ද? ඕජට්ටමකම් රූපකලාපං ආහාරතිති ආහාරෝ. ඕජාව අට වෙනකොට ඇති රූපකලාප තමයි ආහාරයෙන් ගෙනත් දෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූපකලාප තමයි ආධ්‍යාත්මික වේවා බාහිර වේවා හැමතැනකම තියෙන කියන කාරණාවයි ඒක. එතකොට ඒබඳු රූපයක් නිසා ඒබඳු රූපයක් චක්කු ප්‍රසාදයට ගැටෙනවා. එතකොට මෙතනදී ගන්න එපා කිසිම වෙලාවක මහ භූත ටික තුල උපාදාය රූපේ තියෙද්දි ඇහැ ඒකට එතන තියෙන එකම ගැටෙනවා හෝ
ඇහැයිට යොමු කරනවා කියන එකක් ගන්න එපා. අපිට වස්තුවක් හම්බ වෙන්නේ දැන් ඔය 10 පන්ති වල වගේ සාමාන්‍ය උගන්වනකොටත් උගන්වනවා නේද මේ වර්ණ මේවා ගැන භෞතික විද්‍යාවේදී ඒ කියන්නේ දැන් ආලෝකයක තියෙනවා වර්ණ 7ක්. ඒ කියන්නේ ඔය දේදුන්නක තියෙන වර්ණ තියෙන්නේ. ඒ වර්ණ ටික ඔක්කොම මේ ආලෝකේ තියෙනවා. එතකොට අපිට ඇයි මේ ගස් එහෙම කොළ පාටටම පේන්නේ? දැන් වර්ණ 7ක්ම තියෙනවා ඔක්කොම වර්ණ පේන්නේ නැහැ. ආලෝකයක එන වර්ණ ටික මේ කොළ වලට වැටුනහම කොළ පාට කියන ගතිය වර්ණ විතරක් ඉතුරු කරලා අනිත් ඔක්කොම උරා ගන්නවා කොළේට. උරා ගන්න හින්දා ඒව අපිට පේන්නේ නැතුව නෙමෙයි. උරා ගන්න හින්දා පේන්නේ අපිට. ඉතුරු වර්ණ විතරක් අපිට පරාවර්තනය කරනවා මේ. මම අර වෙනදටත් කියන්නේ මේ හැම රූපයක්ම ආලෝකයේ වැටිලා පරාවර්තනය නොකළොත් ආලෝකේ උරාගත්තු ඒ වස්තු පේන්නේ මේ අහස වගේ එහෙනම් අපිට. මෙහෙම තිබුණොත් පේන්නේ. එතකොට පේනවා කියන එකට සාක්ෂියක් තමයි මොකද්ද? හරියට කැමරාවක කාචයකට වෙන දේ තමයි. ඉදිරියෙන් තියෙන වස්තුවක එන ආලෝක ධාරාවට නෙගටිව් එක පිච්චෙන්නේ. නේද? ඒ වගේ මේ හිරු එළිය මහ භූත ටිකට වැටුනහම මහ භූත ටිකේ ආයේ වෙන උපාදාය රූප කියලා එකක් නැහැ. එවෙලෙම ඒ උපාදාය රූපයක් හදනවා. ඒ කියන්නේ ආලෝකේ හරහා වර්ණ සටහන. මෙහෙම චක්කු ප්‍රසාදයට වැටෙන රූපයක් හැදෙනවා. මේ මහ භූත ටික තියෙන ආකාරයටම වැටෙන වර්ණ සටහන. වර්ණ සටහන. එතකොට මේ වර්ණ රූපය කිසිම වෙලාවක මහ භූත ටිකේවත් මේිට පෙර චුට්ටක්වත් තිබුණේවත් නැතුව වෙන පෙර ඇතිකමක් මොන විදිහකටවත් නැතුව චුට්ටක්වත් මහ භූතයන්ට සම්බන්ධතාවයකුත් නැතුව එවෙලෙම ආලෝකයේ උදව්වෙන් වර්ණ සටහන ඇහි තුලයි චක්කු ප්‍රසාදී හැදෙන්නේ. එතකොට ওই ටික බුදුරජාණන් වහන්සේ පෙන්වනවා හොඳට මේ චක්කු ප්‍රසාදයේ කියන එකත් රූපේ වර්ණ රූපයක් කියන එක තථාගතයන් වහන්සේ පෙන්වන්නේ ඒක. එතකොට ඒක දැන් මේ විද්‍යාවෙන් අද හොයාගත්තාම තථාගතයන් වහන්සේ අවුරුදු දහස් ගණනකට ඉස්සෙල්ලා මේ ටික පෙන්වලා තියෙන ඇහැට වර්ණ සටහනක් එන්නේ මෙහෙමයි පේන්නේ කියන සිද්ධිය. අද ඒකම ලෝකයා කියන. ඉතින් මේ ශාසනය ඉස්සරහට යන්න යන්න බුදුදහම එන්න එන්න බබලනවා මිසක පිරෙහෙන්න බැරි වෙලා මේ ශාසනයෙන් තිබුණු මේ ඇහෙන් මේ රූපේ බලන්නේ කියලා. ඉදිරියෙන් තියෙන රූපේ බලන්නේ කියලා අපි අද හිතාගෙන ඉන්න විදිය ශාසනයේ තියෙන කියලා පෙන්වුවොත් වර්තමාන විද්‍යාවෙන් කිය ඔය ශාසනයේ සම්පූර්ණ බොරුවක්. ඇහැට රූපයක් පේන්නේ මෙහෙමයි කියලා. නමුත් එහෙම කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ කල්ැතුව මේ රූපයක් පේනවා කියන සිද්ධිය පැහැදිලි කරන්නේ හොඳට. එතකොට මේ ටික අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද ඒකෙන් තමයි අපිට පංච උපාදානස්කන්ධ මතු සසර ඉපදීම පිණිස පවතින කර්ම කෙලස් රැස් නොවන්ද භූමිය හැදෙන්නේ මේ ඇත්ත දැකීමෙන්. මොකද බුදුරජාණන් වහන්සේ ඇත්ත ඇති හැටියෙමනේ දේශනා කරන්නේ. සත්‍ය අවබෝධයක් දේශනා කරනවා මිසක වෙන දෙයක් නෙමෙයි පෙන්වන්නේ. ඒ ඇත්ත නොදකින නිසායි ලෝකයා කෙලස් කර්ම හදාගන්නේ. එතකොට රූපේ පෙන්වුවා මොකේද? ස්පර්ශයට උපකාර. එහෙම චක්කු ප්‍රසාදයට රූපේ වැටුනහම හිත ඇහැ පැත්තට යොමු කළාම තින සංගති තුන්දෙනාගේ එකතු වෙන්නේ කොතනින්ද? ඇහැ තුලදී. ඔන්න බලන්න තාම ඇහැ පෙනෙන්න උපකාරයක්. රූපේ පෙනෙන්න උපකාරයක්. හිත පෙනෙන්න උපකාරයක්. මේ තුන්දෙනා නිසා පෙනෙනවා. පේනවා කියනකොට එතකොට පේන්නේ ඇහැ කියලා කියන්න පුළුවන්ද? පේන්නේ රූපේ කියලා කියන්න පුළුවන්ද? පේන්නේ හිත කියලා කියන්න පුළුවන්ද? බෑ. ගහයි හිරු එළියයි පොළොවයි නිසා ඡායාවක් වැටුණා කියන්නේ ඡායාව කියන්නේ හතරවැන්නේ. ඡායාව කියන්නේ ගහ කිව්වොත් හෝ පොළොව කිව්වොත් හෝ හිරු එළිය කිව්වොත් හරියද? මේ හේතු තුන්දෙනා නිසාම ඡායාවක් වැටෙනකොට ඡායාව කියන්නේ මේ හේතු එකක් එකකුත් නෙමෙයි හේතු ටික ඔක්කොමත් නෙමෙයි හේතු නැතුවත් නෙමෙයි. එහෙම නේද? හරි. ඡායාව වගේ තැනකින් හිතා ගන්නකො මේ පේනවා කියන සිද්ධිය. ඡායාව තමයි පේනවා කියන්නේ. අපි මේක
අපි ඉස්සෙල්ලා මේක හොඳට අහලා ඉන්නේ. හිතින් කල්පනා කරන්න එපා එක එක ඈ. ඒකට උත්තරේයි අපි කතා කරමු අපි ඈ. ඒක වැරදි නෑ. ඒක ලෝකෙ තුල ඇත්තක්. ඒතෙන්ට හිත තියලා තමයි අපි බර අඩු කරගත්තේ. මේ දුව පුතා අම්මා තාත්තා කියන බැඳීම අපිට අඩු උනේ. පේනවා තියෙන තැන වර්ණ සටහනක් කියලා එතන ලෝකයේ තුල ඇත්තක් දැකපු නිසායි. කොහොම පේන පැත්ත ලෝකේ. ඒ කියන්නේ බාහිර රූපයක් හම්බ වෙනවා කියලා හම්බ වෙන පැත්ත ලෝකේ. දැන් මේ ලෝකෙ මිදෙන්න යන ගමන ලෝකෝත්තර ගමන. ලෝකේ අතහරින්න යන ගමන. ලෝකේ අතහැරෙන ගමන. ඒ හින්දා දැන් අපි මේකට වෙනම හිත තියමු. දැනට මේ කතා කරන එක දිගේ මෙන්න පස්සේ අපි මේ කතා කරලා ඉවරලා ප්‍රශ්න ගැන කතා කරමු. හිතින්වත් හිතන්න එපා එක එක. එතකොට අපිට මේක අහුවෙන්නේ තියෙන. හරි. එතකොට පොළොවයි හිරු එළියයි ගහයි නිසා ඡායාවක් වැටුණා වගේ ඇහැයි හිතයි රූපයයි නිසා පේනවා කියන සිද්ධියක් එනවා. හතරවැන්නෙක් ඉන්නවා දැන්. අර හේතු තුන තිබුණොත්ම ඡායාව තියෙනවනේ නේද? හේතු තුන නැතිව එකක්වත් නැතුව පවතින්නේ නැහැ ඡායාව. එතකොට හතරවැන්නෙක් ඉන්නවා එතන. ඒ වගේ ඇහැද පේන්න උපකාරයක්, රූපයේද පේන්න උපකාරයක්, හිතද පේන්න උපකාරයක්. ඒ නිසා පේනවා කියලා කියන්නේ වේදනා සංඥා පහළ වෙලා තියෙයි සිතට. ඒ කියන්නේ මේ තුන්දෙනාගේ එකතුවට කියන්නේ මොකද? ස්පර්ශය කියලා. ස්පර්ශය වෙච්ච ගමන්ම පේනවා කියලා කියන්නේ වේදනා සංඥාව පහළ වෙනවා. වේදනා සංඥා පහළ වෙනවා කියන එක අමාරුයි නම් හිතට රූපේ පේනවා කියලා ගන්නකො. පේන්නේ හැබැයි හිතට. හොඳට මතක තියාගන්න ඕනේ පේන්නේ මොකේද? කොතෙන්ද අපිට හිතටනේ පේන්නේ නේ. හිතින්නේ දැනගන්නේ. පේන්නේ හිතට කිව්වහම කාලයක් යනකොට හිතේ වේදනා සංඥා යෙදුන එකයි මේ පේනවා කියන්නේ කියලා හම්බ වෙයි. වේදනා සංඥා කියන එකත් අපහසුයි නම් ඒක අතහරින්න රූපේ පේනවා. පේන්නේ රූපේ හිතට පේනවා. එතකොට රූපේ පේනවා කියන සිද්ධිය පේන්නේ හිතට. රූපේ පේනවා කියන සිද්ධියට උපකාරයි ඇහැයි රූපයයි හිතයි තුනම. පේනවා කියන එක ඵලයක්. පුරාණ කර්මයට හටගත්ත විපාකයක් තමයි මොකද්ද? යම් වස්තුවක් පෙනෙනවා කියන කම. පෙනිලා යම් වේදනාවක් එනවා කියන කම තමයි විපාකේ. ඒ පෙනෙන කම මේ චක්කු සම්පස්සේ නිසායි හැදුනේ. චක්කු සම්පස්සේ හැදුනේ ඇහැට ගැටුණු රූපයත් ඊට හිත යොමු කරපු කමත් කියන ධර්මතා තුන නිසායි. ඔන්න රූපය උපකාරයි ස්පර්ශයට. ස්පර්ශය ඒ කියන්නේ ඇහත් හිතත් තියෙන හින්දා ස්පර්ශයට උපකාරයි. ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වුණා. පේනවා. මේ නාම රූප දෙක නිසාම පේන බව දන්නවා. මොකද මේ හිතට පහළ වෙච්ච දේ ශනිකව මනෝවිඤ්ඤාණයෙන් දන්නවා. නමුත් පේන දේ දන්නවා කියනකොට ඒ හිතට ප්‍රත්‍ය වෙලා තියෙනවා නාම රූප කියලා ධර්මතා දෙකක්. ස්පර්ශයට උපකාර වෙලා තියෙනවා රූප ටික. ස්පර්ශ නිසා පහළ වෙලා තියෙනවා නාම ධර්ම. නාම රූප කියන ධර්මතා දෙකක් තිබුණින්ද පේන බව දන්නවා. දැන් බලන්න අපි ඔහොම ස්කන්ධයන්ගේ උද්දේවය හඳුනා ගත්තොත් ඕගොල්ලන්ට වෙනම රූපයක් හම්බ වෙයිද කියලා බලන්න. ඒකට වඩා තියෙන දේ තමන්ගෙන් පරිබාහිර මොනවද හම්බ වුනේ? අනුපාදා පරිණිරවාණ කියන්නේ උපාදාන වෙන්න බෑ මේ ධාතුව ලෝකේ උපාදාන වෙන්න බෑ කිසිවක්. තමන්ට සැවැන්න මුලක් තරම් දෙයක්වත් බලන්න පුළුවන් කමක් තිබුණොත් ප්‍රතිසන්දිය නතර වෙන්නේ නැහැ. එළිලා ඉන්නේ අපි යමක වෙනවා. උපාදාන වශයෙන් අරගෙන ඉන්නේ. ආයතන ටික ආයතන කිසිවක එල්ලෙන්න බෑ. එතකොට හොඳට බලන්න දැන් පේනවා කියන සිද්ධිය නේද හැම වෙලෙම අපිට වෙන්නේ. පේනවා කියන සිද්ධිය ඇති වෙන්න හේතු වෙන ඇහැ රූප චක්කු විඥානය ගැන අපිට මොනවත් නිමිත්තක් තියනවද? මේ ඇහැ මේ රූප මේ චක්කු විඥානය කියලා නිමිත්තක් මොකක්ද තියනවද අපිට? අපිට නුවණක් තියනවා. ඇහැ නිසා ඇහැට රූපයක් වඩු නිසා හිත යොමු වෙච්ච නිසා ස්පර්ශ වෙලා පේනවා කියන සිද්ධියක් හම්බ වෙනවා. පේන එක නැති වෙන්නේ කොහොමද කියලා බලනකොට අපිට තේරෙනවා මොකද්ද? ඇහැ හෝ නැති වුණොත් ඇහැට ගැටුණු වර්ණ සටහන හෝ නැති වුණොත් හිත හෝ නැති වුණොත් ඉතුරු නැතුවම නැති වෙනවා නේද? පේන දේ චුට්ටක්වත් ඉතුරු වෙයිද?
දශමයක්වත් ආපහු දැකපු දේ හොයාගෙන යන්න එහෙම පහළ වෙලා තියෙද්දිවත් දැකපු දේ හොයාගෙන යන්න තරක් නැතකොට භූමියක් මේ හේතු ටික නැති වුනහම දැන් බලන්න මෙතන තියෙන දේ Taman තුලම ඉඳගෙන ක්‍රියාසතු ඉඩමෙමයි ඉන්නේ. මාර භූමියට ඒ කියන්නේ ඇහෙන් එපිටට රූපායතනයේ පැත්තට බාහිරයට ධාතුව පැත්තට ලෝකෙට ගිහිල්ලම නැහැ. එතකොට මේ ස්කන්ධයෙන් උදේවැය වල්පේක විතරයි කරන්නේ. කළාම තමා තුලම හේතු ටිකක් නිසා පෙනෙන කම ඇති වුණා. ඇති වෙනකොටම පෙනෙනවා කියන සිද්ධිය දන්නවා. ඒ හේතු ටික වෙන වෙනකොටම පෙනෙන දේ නැති වෙනවා. නැති වෙනකොටම පෙනෙන කම නැති වුණා කියලා දන්නවා. ඔන්න ඔය විදිහට තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් හැමදාම ලෝකේ පවතින ඇත්තක් තිබුණා. මේ ඇත්ත දන්නේ නැතිකම හින්දා මෙහෙම වෙනකොටම මේ ලෝකයා මොකද කළේ? පේන්නේ රූපෙනේ කියලා ටක් ගාලා අනිත් පැත්තට ගියා ආපහු. මේ වෙච්ච ඇත්ත මේ ඇත්ත නොදන්නා කම නිසා පේන්නේ රූපේ කියලා ඇත්තට මේ හේතුඵල ධර්මයට හිත තිබුණොත් මෙහෙම පේන්නේ රූපේ කියලා යන්න පුළුවන්කමක් තියෙනවද කියලා බලන්න. බෑ. නමුත් පේන්නේ රූපේ කියලා රූප ආයතනය පැත්තට යමු වුණා. හිත යොමු කළා. රූපේ කියලා යොමු වෙනකොටම ආධ්‍යාත්මික ආයතන ටික ඔසවලා ගන්නවා ඒ පැත්තට. මොකද්ද? ඒ රූපේ පේන්නේ මේ ඇහැට, පේන්නේ හිතට කියලා දැන් ඇහැ රූප චක්කු විඥානය ගැන ඔන්න හොඳට නිමිත්තක් එනවා එයාට. අලුතෙන්. පේන්නේ රූපේ කියලා තබපු ගමම්ම. මොකද කරන්න බැරිම දෙයක් මේ කරන්නේ. කියන්නේ ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය කියන තුන් දෙනා නිසා හටගන්න ඵලය ඇහැට රූපෙට චක්කු විඤ්ඤාණයට අයිති නැති ඵලයක්. ඒ හේතු තුන නිසා හටගත්ත ඵලය එක හේතු කර දැම්මොත්. අපි උදාහරණයක් කිව්වොත් ගස් ලැබුයි මිදි කෙසෙල් ගෙඩි. ගස් ලැබුයි මිදි කෙසෙල් ගෙඩි එකට දාලා මිරිකලා බීමක් බිව්වොත් එන රහක් තියෙන. ওই රහ ගස් ලැබු වලට අයිති කියලා අත දැමුවොත් හරියද? මිදි වලට අයිති කියලා අත දැමුවොත් හරියද? ඉතින් එහෙම වැරද්දක් නේ අපි මේ කරුවේ. ඇහැයි රූපයයි හිතයි කියන තුන් දෙනා හින්දා පේනවා කියන සිද්ධියක් වුණ ගමන්ම පේන්නේ රූපය කියලා ඇඟිල්ල දැම්මනේ. හරිද අපි ඔය කියපේ? වැරදි. වැරදි. ඒ වැරද්ද නිකන් නෙමෙයි සංසාරකටම දඬුවම් විඳින වැරද්දක්. කිලිම කර්ම නිමිත්තක් හදාගත්තා. එතකොට රූපය හැදුණු ගමන් වුණේ මොකද්ද? රූපය හැදුණු ගමන් රූපය විඳිනවා. රූපය හඳුනනවා හිතෙන් දැන්. ඔන්න ලෝකෙට රූප සංඥාවක් පහළ වෙනවා. දැන් රූපය නිසා සංඥාවක් පහළ වෙනවා. හඳුනන දෙයට හිතනවා. හිතන දේ දැනගන්න පංච උපාදාන ස්කන්ධයක්ම උපන්නා. මේ හේතුඵල ධම ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නවා කියන එක තැන විතරයි වැරදුනේ. පංච උපාදාන ස්කන්ධයක්ම උපන්නා. ඊට පස්සේ ඒ රූපේ පේන්නේ මේ ඇහැට. අන්න ආධ්‍යාත්මික බාහිර දෙපැත්තට බෙදුණා. දැන් රූපේ තියෙනවා රූපේ බලන්නේ ඇහෙන් ඒක දෙකටත් කඩාගත්ත තමන් ඉන්නවා තමන්ට පේන දෙයක් තියෙනවා දැන් වෙලා ඊට පස්සේ හිතෙන් තමයි හඳුනගන්නේ දැන් හිත ගැනත් නිමිති ආව නාමය රූප දෙකම දැම්ම එළියට දැන් දෙපැත්ත මේ එක රූප ආයතනේ විතරයි උපදින්න ඕනේ ඔක්කොම ආධ්‍යාත්මික ආයත ගැනත් ආවා සද්දයක් ඇහෙනකොට උදේ වෙහෙන උදන්නා කම නිසා සද්දය කියලා එළියට දැම්ම විතරයි කලේ සද්ද රූපය මේ කනටයි මේ සද්දය ඇහෙන්නේ. සෝත විඥාන කියන හිතෙන් තමයි දැනගන්නේ කියලා ඔන්න නැති ආයතන ටිකක් උපන්නා. ඔන්න දැන් එයාට මේ රූප පේන්නේ මේ ඇහැ තිබුණොත් ඇහැ අඳුනොත් නම් රූප පේන්නේ එක නෑ. ඒ හින්දා ඇහැක පරිස්සම් කරගන්න දැන් ඇහැටත් තණ්හාවයි. එතකොට මගේ හිතට තමයි මේ රූප පේන්නේ හිතටත් තණ්හාවයි. දැන් රූපෙටත් තණ්හාවයි. තණ්හාව කොහෙද උපදින්නේ? ඇහි රූපේ චක්කු විඥානේ යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතණ්හා උපජ්ජමන ලෝකෙට ප්‍රියයි මధుරයි මොනවද ඕවා? දැන් ඇහැ රූප චක්කු විඥාන චක්කු සම්පස්සේ වුන් උපවේදන ওই ටිකේ තමයි දැන් තණ්හාව උපදින්නේ. ওই තණ්හාව නිසා තමයි හොඳටම වැඩිලා ඕක ටිකක් ඇතුළට ගියාම ඉස්සෙල්ලා රූපේ කියන තැනින් තමයි අල්ලගත්තේ. ඒ තණ්හාව වැඩිලා රූපය ඇතුළට ගියාට පස්සේ
ඒ රූප ඇතුලේ තවත් අහු වෙනවා මගේ අම්මා පුතා දුව රත්තරන් රිදී මුතු මැණික් යාන වාහන කියලා ගොඩ අහු වෙනවා. අර මහා මාළුවා වෙල වගේ තණ්හාව වැඩෙනවා කියලා තථාගතයන් වහන්සේ පෙන්නන්නේ මුලදී මේ චූටි නිමිත්ත විතරයි තිබුණේ. එයාට ගිය එක විතරයි. ඊට පස්සේ ගිය රූපායතනය ඇතුලේ ආයේ බේරෙන්න බැරි විදිහේ සංයෝජන ගොඩක්. දැන් ලේසියකට එහෙම පුළුවන් බැමි ටිකක් නෙමෙයි හැදෙන්නේ. ඒකයි ඒකේ තියෙන භයානකම සංයෝජන කියලා කියන්නේ. ඊට පස්සේ ලියා ගන්නවා කියන එක ලේසි නෑ. ඔය මේ පෙනෙන දේ ඇතුලේ මෙච්චර දුව පුතා අම්මා තාත්තා රන් රිදී මුතුමැණික් කියලා මෙච්චර දේ හම්බ වෙලා ඇත්තම වෙලා බැඳිලා මිදී ගන්න බැරුව බැඳුන නිසා ඇලුන නිසා බැඳුන නිසා නොමිදුණා. මොකෙන්ද? ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් මිදිලා නැතුව මේ දඟලනවා දැන්. ඔය ජරා මරණ දුකෙන් දඟලන්න හේතුව මොකද්ද? බැඳුණු නිසා. බැඳුනේ ඇලුණු නිසා රූපේ කියලා පොඩ්ඩයි ඇලුනේ. චක්කුස්මින් සාරජ්‍යති ඇයි ඇලුනච්චර. රූපේ සාරජ්‍යති එච්චර. ඊට පස්සේ දැන් ඇලිලා බැඳිලා මිදී ගන්න බෑ. ඔය ඔක්කොටම චූටි කරුණයි තියෙන්නේ මොකද්ද? මේ පොඩ්ඩක් රූපේ කියලා බලපු තැන තමයි මේ තරම් විශාල සංයෝජන වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒ රූපේ කියලා බලපු එක තැනට ගියේ ඇත්ත ඇටි පවතින ස්කන්ධෙක උදේවේ නොදන්නවා කියන එකම සිද්ධියක් විතරයි පොඩ්ඩක්. මේ ලෝකයක් උපදින්න. දැන් මේ අර යථාර්ථය හම්බ වෙන්නේ නැහැ මේ ලෝකෙට කවදාවත්. බුදුරජාන් වහන්සේ නමක් පහළ නොවුනොත් ස්කන්ධෙක උදේවැය කියන එක අතාරින්න. මේක හීනයක්. ඒක හීනයක්. ලෝකෙට හම්බ වෙන සිද්ධිය තමයි හැමෝදාම මේ වගේ සිද්ධියක් වෙද්දී ඒක අතහැරලා ඒක දන්නේ නැතුව රූපේ බලන එක. රූපේ බලනකොටම ආධ්‍යාත්මික රූපේ බලන ඇහැ උපදිනවා. ඇහැයි රූපයයි ඉන්නකොට දෙවන්න නිර්මාණය තමන්ට පේන දෙත් නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඒ රූපේ විඳිනවා, හඳුනනවා, පංච උපාදානස්කන්ධයත් උපදිනවා, ආයතන ටිකත් උපදිනවා. දැන් ඇහැයි රූපේ ආයතන 12 නෙමෙයි උපදින ওই විදිහට. ආයතන 12 ඉපදිලා නැත්තම් පේන්නේ රූපේ මේ ඇහැටයි පේන්නේ හිතෙනු දැනගන්න. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. කනට ඇහෙන එකෙත් එහෙමයි. අටෝස් ධාතු ඉපදිලා ආයතන 12 ඉපදිලා පංච උපාදානස්කන්ධය ඉපදිලා මේ තියෙන්නේ. ඔය මේ ආයතනෙන් කිව්වා වගේම මේ අනිත් ආයතන ටිකෙනුත් කියනකොට ඔච්චර ලෝකේ කියන්න තියෙන්නේ. ලෝකේ පනවන්න තියෙන්නේ අටලොස් ධාතුව ආයතන 12 පංච උපාදානස්කන්ධය කියන තැනකින් තමයි කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුන් ලෝකේ පනවන්න තියෙන්නේ. වෙන තැනක් තියෙනවද? නැහැ. ওই තුන් භූමියම උපන්නේ මොකෙන් තණ්හාව නිසා රූපේ මෙහෙම බලන්න හිතනව පමණකින්ම තියෙන්නේ. තුන් භූමියම මුළු පංච උපාදානස්කන්ධය මුළු ලෝකෙම උපදවන්න මොකද තණ්හාව. දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ. තණ්හාව අර්ථ දක්ව අභිනන්දති අභිවදති අජ්ජෝසය තිට්ඨති. රූපය ගැන අභිනන්දති. කෙනෙක් වෙන මොකුත් දන්නේ නැහැ. හොඳට රූපය දිහා බලලා හොඳට සතුටු වෙනවා. හිත හොඳට හසුරවනවා. තව කෙනෙක් අභිවදති. හරි ලස්සන රූපයක් කියලා විස්තර කරනවා. තව කෙනෙක් ওই දෙකම කරන්නේ අජ්ජෝසය තිට්ඨති. මෙහෙම රූපේ බලන එක විතරයි කරන්නේ. මොකද මේ රූපේ බලනකොටම ස්කන්ධයේ උදේවැය කියන සිද්ධියක් දන්නේ නැහැ. මෙහෙමයි පේන්නේ කියන එකක් දන්නේ නැහැ. හේතුඵල ධර්ම දන්නේ නැහැ කියන එක තියෙනවා මේ බලනකොට. බලන එකෙම තියෙනවා පේන්නේ මෙහෙමයි මේ ඉස්සරහ තියෙන දෙයි පේන්නේ කියන තැනකුනේ ඉන්නේ. මේ පේනවා කියන සිද්ධිය හිතේ සිද්ධියක් මෙහෙම හේතු ටිකක් නිසා උනේ කියන සිද්ධිය දන්නවනම් කවදාවත් ඉදිරියෙන් තියෙන දේ පේනවා කියන එකක් එන්නේ නැහැ. පේන්නේ හේතු ටික ආධ්‍යාත්මිකව දන්නවනේ. නමුත් මේ හේතු ටික නොදන්න කෙනාම නෙමෙයිද මේ පේනවා කියන සිද්ධිය ඕන්නේ පේන රූපේ බැලුවනම් කෙලින්ම අවිද්‍යාව ඇතුලේ තියෙන්නේ. මෙහෙම පේන කෙලින්ම පේන රූපයක් බැලුවනම් තණ්හාව. ඊට පස්සේ එහෙම රූපේ බැලුවොත් ඒ පැත්තට ගියොත් ඒකේ උපාදාන වෙනවා. මේ මගේ දුව පුතා අම්මා තාත්තා කියලා වස්තු උපාදාන වෙනවා. ඇහැ මගේ, රූපේ මගේ, හිත මගේ කියලා උපාදාන වෙනවා. උපාදාන වුණොත් භවය හැදෙනවා. භවය කියලා කියන්නේ අහගියේ තැන් ඉතුරු වෙනවා. මෙතන මෙහෙම තියෙන වස්තුවක් මේ ලහකට යනකොට මෙහෙ එකක් මෙහෙම තියෙනවා. ඊට පස්සේ කොහාට හරි යනකොට ආපහු මෙතෙන්ට එන්න පුළුවන්. ආපහු ඒ ඉඳන් ආපු තැන යන එන තැන් කෙරවල් දෙක හිටිනවා.
අහවල් තැනින් ඉඳන් ආවේ අහවල් තැනට යන්න පුළුවන් කියන තැන හැදෙනවාමයි. මෙහෙම Tamanට පරිබාහිර වස්තුවක් හම්බ වුණොත් ඇයි මෙතන තියෙන රූපෙනේ දැක්කේ මේ? දැක්කට පස්සේ අහකට යනකොට රූපේ පේන්නේ නැහැ මට. හැබැයි රූපේ එතන තියෙනවා. ආයෙත් ගිහිල්ලා බලන්න පුළුවන්. ආයෙත් එනවා ඉතින්. භවය හැදෙනකොට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම ඇහැ ඇතිකම හැදිලා. කන නාසය දිව ශරීරය හැදිලා. හොඳට ගුටි කන්න පුළුවන් මාව හැදිලා. භවපච්චය ජාති. ඉතින් මම ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙලා බැනලා නිඳ අහලා මේ සියලු දුක් විතනත් විඳිනවා. ඔය කර්ම භවයටම ප්‍රතිසන්දි වශයෙන් උත් ගිහිල්ලා සම්පරායික වශයෙන් උත් විඳිනවා. කර්ම භවයට විපාක දෙකයි. මේ තණ්හා උපාදාන කියන කර්ම ටික රැස් කරගත්තොත් කර්ම භවය හැදුනොත් දැන්ද භවපච්චය ජාති කියන්නේ ජාති කියන්නේ වෙන මොකුත් නෙමෙයි ඇහි ඉපදීම රූපේ ඉපදීම චක්කු විඤ්ඤාණය ඉපදීම ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ටිකේ ඇතිකම මේ අපිට මේ ඇහැ ඇතුව ඉන්නවා කියලා මේ හම්බ වෙන මට්ටම තියෙන මේ පුද්ගලයා ඒ මේ පොඩි වැරද්දෙන් හදාගත්ත මෙහිම රූපේ වලපු වැරද්දට නිර්මාණය වෙච්ච ඇහැ මේ තියෙන්නේ. එතකොට ඔන්න ජරා මරණ දුක් විඳින්න අනේ දැන් ඉතින් අපි මහලුයි අපිට දැන් ඉතින් බෑ අපි දැන් අතපයත් පන නැහැ මෙහෙමයි කියලා ඉතින් මහලු භවයේ දුකයි ඔය ටිකක් කියනවා. ඉතින් ලෙඩ රෝග ගැන කියනවා මට පිළිකාවක් ඇදිලා මට මේ වගේ ලෙඩ ඉතින් ලෙඩ වෙලා මහලු වෙලා දැන් දුක් විඳින්න වෙලා. උතනින් ඉවර නැහැනේ. ඒ කර්ම නිමිත්තටම මෙතන දුක් විඳලා ඉවර වෙනවා නම් ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මරණාසන්න මොහොතේ ඒ කර්ම නිමිත්ත නිසාම භවපච්චය ජාති. කර්ම භවයේ මුල් කරගෙන ප්‍රතිසන්දි වශයෙන් උත් යනවා. ditta dhamma samparaga කියන දෙකෙන්ම දුක් විඳිනවා. කුමන වර්ධකටද? රූපයට නැඹුරු වෙච්ච පමනකින් වෙච්ච වර්ධකට. මහා විශාල වර්ධක් නෙමෙයි. ඉදිරියෙන් පේන්නේ රූපේ කියලා පේන රූපේ බලපු වර්ධට. මුළු පංච උපාදාන ස්කන්ධයක්ම ඉපදිලා ආයතන 12ම මේ පංච උපාදාන ස්කන්ධය ඒ කියන්නේ රූපේ විඳින්න පුළුවන් හඳුනන්න පුළුවන් හිතන්න පුළුවන් දැනගන්න පුළුවන් පංච උපාදාන ස්කන්ධය. ඒ රූපය පේන්නේ මගේ ඇහැට කොහොම ආයතන මේ රූපය මගේ ඇහැට පේනවා හිතෙන් දැනගන්නවා චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු ඔය වගේ ආයතන හයෙන් ගන්න. සද්දයක් ඇහෙනකොට සද්ද රූප විතරයි හම්බෙන්නේ. සද්ද රූපේ විඳ හැකි වේදනාව. සද්ද රූපය හඳුනනවා සද්ද සංඥා. හඳුනන සද්දෙට හිතනවා සද්ද සංචේතන. සද්දේ දැනගන්නවා සෝත විඥානය. පංච උපාදාන ස්කන්ධය. ඒ සද්ද රූපේ ඇහෙන්නේ කනට ආයතන දෙකක් නිර්මාණය වෙලා ඒ සද්දය ඇහෙන්නේ කනට දැනෙන්නේ හිතට. සද්ද ධාතු සෝත ධාතු සෝත විඥාන ධාතු. සද්දේ කියන නිමිත්ත විතරයි ආවේ. ආයතන ටිකත් හැදිලා ධාතුවත් හැදිලා ස්කන්ධ පංචකයත් හැදිලා. ওই වගේම ආයතන 6ම අරගෙන යන්නකො. ධාතු 8ක් 18ක් 18ක් හැදිලා ඇති. ආයතන වශයෙන් 12ක් හැදිලා ඇති. ස්කන්ධ වශයෙන් පංචකයක් හැදිලා ඇති. ඔක තමයි ලෝකය. ඔක තමයි ලෝකය. එක වරදයි. මොකද්ද වරද? අපි දන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුනොත් මේ ලෝකයේ හැමදාම අඳුරක් කියලා කියන්නේ. ඔතනින් මිදී ගන්න පෙන්වන කෙනෙක් නැහැ. පෙන්වන්න තැනක් නැහැ. ඔය අතර ඔය ඇතුළත තමයි ඔක්කොම කෙරුම්කාරකම් ටික. ආයතන පංච උපාදාන ස්කන්ධයේ ආයතන 12 ධාතු 18 ඇතුලේ තමයි මිනිස්සු ඉන්නේ. සතර අපායේ ඉඳලා අවීචයේ ඉඳලා නේව සංඥා නා සංඥා තලයට යනකම් මේ 31 තලයේම තියෙන්නේ ওই අතර. හැදිලා තියෙන්නේ. මහා පඬිත මහ බ්‍රහ්මයාටවත් මේක හදා ගන්න බෑ. මේ ප්‍රශ්නේ ලියා ගන්න බෑ. ඒකනේ දේවෙනවා වාරේනවා බ්‍රහ්මේනවා කේන චිවා ලෝකස්මින් ලෝකේ කිසිවෙකුටත් බැරි ධර්ම චක්‍රය කියලා තථාගතයන් වහන්සේ සිංහනාදයක් කරන්නේ. එතකොට උතෙන්ට ආපු කෙනා කෙලින්ම මේ කර්ම නිමිති, ඒ කියන්නේ මේ තණ්හාව ඇතුළෙන් තණ්හාවෙන් තමයි ලෝකෙම හැදුවේ දැන්. පොඩි තණ්හාව කියන නිමිති, තණ්හාව කියන්නේ රූපේ සාරජිති. රූපේ පැත්තට නැඹුරු වෙච්ච එක විතරයි කළේ.
සද්දේ පැත්තට නැඹුරු වෙච්ච එක විතරයි කළේ. ලෝකෙම හැදුනා. දැන් කෙනාට ලෝක මට්ටම් තෝරගත හැකියි. මේ හම්බ වෙච්ච රූපය ඇතුලේ සතර මහා ධාතුව පැත්තටම නැඹුරු වෙලා සතර මහා ධාතුවේ අම්මා තාත්තා දුව පුතා මිල මුදල් මවාගෙන ඒකේ ඇලීම් බැඳීම් හදාගෙන ඉන්න පුළුවන් කෙනෙකුට එතකොට කාම අවචරයි. පේන රූපය නිසා අපි කලින් කතා කරා වගේ හොඳට විදර්ශනා ඥානයක් පවත්ලා කන බොන ආහාරයෙන් ඇදලා තියෙන කුණු කොටස් 32ක් එහෙනම් පුද්ගලික සත්වයක් නැහැ අනාත්මයි. හැබැයි වර්ණ සටහනක් පේන්නේ කියන මට්ටමට පේන පැත්තේ වර්ණ සටහනක් කියන පැත්තට එනවා. එතකොට කාමයෙන් මිදලා රූප අවචරයි. තව ටිකක් හිත වැඩෙනකොට නෑ ඒ රූපය නිසා හිතට සංඥාවක් පහළ වෙන්නේ කියන මට්ටම වෙනවා. මේ රූපය නිසා හිතට සංඥාවක් පහළ වෙන්නේ කියන අරූපයි. හැබැයි සංඥාවක් වුණත් එයා දන්නවා මේ හිතට සංඥාවක් පහළ වෙන්නේ අහකට යනකොට නැති වෙනවා. නැති වුණාට ආපහු මේ ධාතුව ගාවට ආවම මෙහෙම සංඥාවක් කරු පුදව ගන්න පුළුවන්. මේ රූපේ ගාවට ආවම ආයෙත් මෙහෙම සංඥාවක් හිතට වැටේ. කින්තන දන්නවා. එතකොට ඒද දෙවන්නේක් නිර්මාණය වෙලා. මොකද ඉදිරියෙන් තියෙන වස්තුවක් නිසා මට සංඥාවක් පහළ වෙලා තියෙන හිතට. ඉදිරියෙන් තියෙන වස්තුවකයි වර්ණ සටහන තියෙන්නේ. ඉදිරියෙන් හැම වෙලාවෙම දෙවන්නේක් නිර්මාණය වෙලා. බාහිර රූපේ පැත්තෙන් තමයි රූපය ඇතුලේ පුද්ගලිය සත්වය දැකලා ලෝකයේ ඇතුලේ. රූපයේ වර්ණ සටහනක් කියලා රූපේ ඇතුළට යන්නේ නැතුව රූපයේ මතු පෘෂ්ඨයේ මතට ඇවිල්ලා තියෙනවා. වර්ණ සටහනක් කියලා. තව ටිකක් ගිහලා රූපය නිසා රූපෙ මිදිලා හිතට සංඥාවක් පහළ වෙනවා. හැබැයි මේ ඔක්කොම ඉන්නේ රූපය කියලා හම්බ වෙච්ච තැනක ඉඳලා. සද්දය කියලා හම්බ වෙච්ච තැනක ඉඳලා තුන් භූමියක් බෙදෙනවා. ලෝකෝත්තර භූමිය කියන්නේ සම්පූර්ණම ඕක ඇතුලේ හොයන්නේ නැහැ. ඕක ඇතුලේ හොයන්න ගිහිල්ලා තමයි අපිටත් මෙච්චර කල්පේ උනේ. ඒ කියන්නේ ඕගේ ස්වභාවය තමයි වීරිය කළත් පිහිටා හිටියත් ගිලෙනවා. ලෝකෙ මිදෙන්න කියලා හරි ලෝකයේ ඇතුලේ හෙව්වොත් ලෝකයේ ඇතුලේ උපරිම අපිට ලෝකයේ ඇතුලේ තියෙන ඇත්තක් නෙමෙයි මිසක. දැන් මේ පංච උපාදානස්කන්ධයේ ධාතු 18 ආයතන 12 ඇතුලේ උපරිම හෙව්වොත් කෙලෙස් නැති ස්කන්ධ ටික හසු වෙයි මිසක ඒට යන්න තැනක් නැහැ. යන්න පුළුවන් අපිට යන්න බෑ. ඕක ඇතුලේ ලෝකෙන් ඈතර වෙනවා කියන සිද්ධියකට යනවා නම් ඒක අහමුදේ පුදුමයි. එහෙම වෙන්නේ. ඉතින් ඒක වෙනමම සිද්ධිය. ඔන්න දැන් ඒ සිද්ධිය ඒක හරි. ඔහොම මේ ලෝකයා ජරා මරණ දුකේ වැටිලා ඇලිලා බැඳිලා දුකින් මිදී ගන්න බැරුව දුකින් එතර වෙන්න ක්‍රමයක් තැනක් නැතුව හොයන ලෝකයාගේ දුක දැකලා තමයි උණු වෙන හදවතක ඇති බෝසත්තරන් වහන්සේලා පෙරම් පුරලා ලෝතර බුදුරජාණන්ටපත් වෙලා මේ දුක් නිවන මාවත හොයාගන්නේ. තථාගතයන් වහන්සේ පෙන්වන එක දෙයක්. මේ ලෝකෙ තුල හැමදාම පවතුන ඒ ලෝකයක් නොපෙනෙන එක ඇත්තක් තියෙනවා. මේ පොඩි තැනක ඇත්ත නොදකීමේ මේ සියලු ලෝකේ නිර්මාණය වෙලා තියෙන දුක නිර්මාණය වෙලා තියෙනවා. කියලා පෙන්වන මොකද මේ ස්කන්ධයන්ගේ උදේවැය. පංච උපාදානස්කන්ධය කියන්නේ අපිට වස්තුවක් පෙනෙනවා කියන සිද්ධිය ගන්න. තථාගතයන් වහන්සේගේ සුවිශේෂීම දේශනාව තමයි මේ ස්කන්ධයන්ගේ උදේවැය පෙන්වන එක මාර්ගය. එතකොට මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් පෙන්නලා දුකට හේතුව කර්ම භවය කියලා පෙන්නලා භවයේ ඇති වෙන්නේ උපාදානය නිසායි මේ දුව පුතා අම්මා තාත්තා කියලා දැඩිව අහුවෙලා තියෙන නිසායි භවය හැදෙන්නේ කියලා පෙන්නලා එහෙම උපාදාන වෙන්නේ තණ්හාව නිසා. ඒ පැත්තට කැමැත්තෙන් ගියේ හින්දා රූපේ පැත්තට ගිය හේතුව ගිය ටිකට තමයි තණ්හාව කියලා කිව්වේ. තණ්හාව නිසා ඒ පැත්තට ගිය නිසා මොකද කෙලෙස් වල ගතිය නැති වුණා නම් හොයන්නේ අපි. මේ පේන්නේ මොනවද කියලා හොයන කමම තණ්හාවේ ලක්ෂණය. එතකොට ඒ තණ්හාවේ ලක්ෂණය නිසා පේන්නේ මොකද්ද? පේන්නේ රූපය කියලා ඒ පැත්තට ගිය පමණකින්ම මායාවේ භූමියට ගිය පමණකින්ම වරද නිසායි මේකේ ඇතුලේ වස්තු අහුනේ උපාදාන උනේ. ඒ හින්දායි අතන අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා නංගි දුව පුතා ඉන්නවා කියලා භවය හැදුනේ. ඇහැ කන තියනවා කියන එක හැදුනේ. භවය නිසා ජාතියේ පුද්ගල භාවය නිර්මාණය වුණේ. ඒ නිසා ජරා මරණ දුක් විඳින්න වෙන්නේ.
ඔන්න දුක පෙන්නවා, දුකට හේතු ටික පෙන්නවා. පෙන්නලා යම් තැනක ජරා මරණ දුක නැති වෙන්න නම් ඉපදීම නැති වෙන්න ඕනේ. පුද්ගල භාවයේ ඉපදීම නැති වෙන්න ඕනේ. මොකේ ඉපදීමද? ඇහි ඉපදීම, රූපේ, ඇහැ කන දිව නාසය ශරීරය කියන ටිකේ ඉපදීම නැති වෙන්න. තමන්ට තමන් කියලා පනව ගන්න තියෙන උච්චරයි නේද සාක්ෂි. මේ මම කියලා ඕගලන්ට ඇඟිලි දික් කරගන්න වෙන්නේ. ඇහැ පෙන්නයි, කන පෙන්නයි, නාසය පෙන්නයි, දිව පෙන්නයි, ශරීරය පෙන්නයි, හිත පෙන්නයි මගේ කියලා මිසක. ඕවගෙන නිමිති නැති වුණොත් ඕගලන්ට මේ මම කියලා පෙන්වන්න තැනක් තියෙයිද? මේ මරණයෙන් පස්සේ සිද්ධියන්නේ මම මේ ඕගොල්ලෝ එක්කගෙන යන්නේ. අද මේ දැන් සිද්ධියකට. අද ඕගොල්ලන්ට මේ මම කියලා අර්ථ දක්වන්න තියෙන්නේ මොකද්ද? මේ ඇහැ නේද? කන නේද? නාසය, දිව, ශරීරය ඔය ටිකනේ. හරි අපි බලමු යන්. ඔය දැන් ඕගොල්ලෝ ඇහැ කන දිව නාසය ශරීරය ඇති කෙනාගේ නිර්මාණයට තමයි ජාතිය කියලා කිව්වේ. ඒ හින්දා තමයි ඕගොල්ලෝ ලෙඩ වෙන්න, මහලු වෙන්න, මැරෙන අය වෙලා තියෙන්නේ අද. ඒ ලෙඩ වෙන්න, මහලු වෙන්න, මරණයට හේතු වුණේ ජාතිය. ඕගොල්ලන්ගේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ওই ටිකේ ඇතිකම. ඔය ඉපදීම. එහෙම ඉපදෙන්න හේතුව මොකද්ද? උපාදානෙ. මගේ ඇහැ, මගේ කන, මගේ දිව නාසය ශරීරය කියලා දැඩිව අරගෙන. මගේ රූපේ, මගේ සද්දේ, මගේ ගන්ධේ, රූපේ මගේ කියන තැන නෙමෙයි. ඒක ඇතුලේ මගේ පුතා, මගේ මැනික, රත්තරන් කියලා මේ දරුවෝ එහෙම එච්චර ආදරෙන්නේ. දරුවෝ මුණුපුර මිනිපිරිය කියලා එච්චර වස්තු ඇතුළට ගිහිල්ලා. එතකොට උපාදානෙට හේතුව පොඩි දෙයයි පෙන්වන්නේ. මේ ඔක්කොම එකක් අයින් කරන්න ඕනේ මේ මෙච්චර ජරා මරණ තියෙන ಜಾති නිසා, ಜಾති තියෙන භවය නිසා, භවය තියෙන මේ උපාදානයෙන් නිසා. උපාදානෙ තියෙන තණ්හාව නිසා මොකද්ද? රූපායතනෙ පැත්තට නැඹුරු වෙච්ච පමණ අජ්ජෝසායතිට්ඨති. අපි නන්දති නැහැ, අපි වදති නැහැ, අජ්ජෝසායතිට්ඨති. මේ බැසගෙන සිටී පමණකින්. ඔච්චරයි ඕගොල්ලෝ මේ ඇහෙන් රූපේ බලපු වරදට දුක් විඳින අය කියන එක හිතාගන්න. මේ ජරා මරණ දුක අනිවාර්යෙන් පෙර ඉඳලා ඉපදිලා මේ දුක් විඳින වරදක් නෙමෙයි. ඇහෙන් රූපයක් බලපු වරදට දුක් විඳින. ඔය වරදට විඳින දුක මෙතනින් ඉවර වෙන්න අනවරාග්‍ර සංසාරයට ගෙනෙනවා. හරි. ඊට පස්සේ මේ ජරා මරණ දුක ඕගලන්ට කවදා හරි මිදෙන්න නම් මේ ජීවිතේම අජරාමර වෙන්න නම්, ජරා මරණ නැති වෙන්න නම් ජාතිය නැති වෙන්න ඕනේ. ඉපදීම නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ පුද්ගලයා නැති වෙන්න ඕනේ. ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන මේ ආයතන ටික මම කියලා අර්ථ දක්වන්න තැනක් නැති වුණොත් තමයි ඕගලන්ට දුක් විඳින්න ජීවිතයක් ඉතුරු වෙන්නේ නැත්තේ. ඕවා තිබුණොත් දුක් විඳින්න වෙනවමයි. එහෙම නොවෙන්න නම් භවය නැති වෙන්න ඕනේ. මේ ඔක්කොම ඉඳගෙන හිටගෙන ඉඳාගෙන හතර ඉරියව්වෙම ඇතිකම තියෙන එක හම්බ වෙන්න බෑ. ආගියේ මගසලකුණ හිටින්න බෑ. එහෙම නොවෙන්න නම් උපාදානය නොවෙන්න ඕනේ. මොකේද? මගේ ඇහැ, මගේ කන, මගේ දිව නාසය ශරීරය කියලා තමන්ට ආධ්‍යාත්මික ආයතන, මගේ රූප, මගේ ශබ්ද කියලා අහුවෙලා උපාදාන වශයෙන් මම මගේ කියලා අරගන්න පුළුවන් කම නැති වෙන්න ඕනේ. එහෙම නැති වෙන්න කරන්න තියෙන එක දෙයයි තණ්හාව නැති වෙන. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියලා තියෙනවනේ. ඕන්න ওই තණ්හාව නැති වෙන්න විතරයි ඕනේ. රූප තණ්හාව නැති වුණොත් ওই ඔක්කොම ටික ටක් ගල වෙලා. ශබ්ද තණ්හාව නැති වුණොත් ওই ටික ඔක්කොම වෙලා. ඔක්කොම කරන්න ගොඩක් නැති ගන්න ඕනේ. රූප තණ්හාව විතරයි. ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන තණ්හාය නැති කරන්න විතරයි. ඒකට කරන්න තියෙන පොඩි වැඩ. ස්කන්ධයන්ගේ උදේවල් එක විතරයි. ඒ කියන්නේ තව පැත්තකින් රූප තණ්හාව කියලා කිව්වේ ඇහැ පැත්තට නැඹුරු වෙච්ච වරද විතරයි. තණ්හාව නැති වුණොත් කියලා කිව්වේ කෙනෙක් රූපේ පැත්තට නැඹුරුනේ නැත්තම්, නැඹුරු වෙන්නේ නැත්තම්. ඔන්න දැන් එයා දුක දැක්කා, දුකට හේතුව දැක්කා. තණ්හාව වුණොත් මොකද තණ්හාව තියෙන්නේ ඇහැ කන දිව නාසය මේවට තණ්හාවනේ. ජරා මරණ දුක ඇති වෙනවා කියලා දැක්කා. තණ්හාව නැති වුණොත් සියලුම දුක් නැති වෙනවා කියලා දැක්කා. ඒ හින්දා දුක් නැති කරන ප්‍රතිපදාව හැටියට ස්කන්ධයන්ගේ උදේවේ වාසය කරනවා. එයා මේ විදිහට වාසය කරන්නේ ඇයි? වෙන මොකුත් හින්දා නෙමෙයි. මහ විශාල ආදීනවයක් දකින්න මේ නුවණ භාවිතා නොකර රූපයේ පැත්තට ගියොත් ජරා මරණ ශෝක පරිදේ සියලු දුක් හිස් නෑම අනන්ත සසර හිස් නෑමයි කියලා දකින්න. මෙතනින් සංවර වී ගන්න හුරු වුණ සංවර කරගත්තොත් ආනිසංසය මෙන්න මෙච්චරයි කියලා කියන්න බැරි තරම් අජරාමරකමම දකින්න. ඒ හින්දා ස්කන්ධෙන්ගේ උදේ මෙහෙම බලනකොටම එයා දකිනවා හොඳට රූපය කියලා කියන්නේ විසගොර සර්පයෙක් වගේ කියලා දකිනවා. සර්පයෙක් කෑවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සර්පයෙක් විසගොර සර්පයෙක් දැක්කොත් උඹලා
ඌට ඇඟිල්ලක් හරි කකුලක් හරි දික් කරනවද? නැහැ. ඇයි ඒ? විසගොර බව දන්න හින්දා ආපස්සට මැදලා ගන්නවනේ. එතකොට මහණෙනි උඹලා මේ රූපයේ තියෙන විස දන්නේ නැති හින්දා රූපයට දික් ඇහැ දික් කරනවා. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන නැත්නම් ඇහැ රූප කන ශබ්ද කියලා කියන විසගොර සර්පෙක් වගේ කියනවා. සර්පයා හොඳයි කියනවා. සර්පෙක් කෑවොත් මැරෙයි හෝ මරණ හා සමාන දුකකටපත් වෙයි ඉච්චරයි. ඒ ජීවිතේ විතරමයි. ඒ සර්පයට බෑ ඕගොල්ලන් අපායේ දාලා කල්ප ගණන් පැසවන තැනකට යවන්න සර්පයට බෑ. මේ ජීවිතින් තොර කරන විතරයි පුළුවන්. මේ රූප ආයතනය කරනවා ඒ ටික දෙකම. මේ ජීවිතින් තොර කළා කල්ප ගණන් පැහැෙන අපායට ගිහිල්ලා අනවරාග්‍රෝ සංසාරයට ගෙනියනවා. ඒ නිසා තේජස් අතරින් උග්‍ර තේජස් ඇති දරුණු විස ඇති සර්පෙක් කුගේ විස කෝටි ප්‍රකෝටි ගාණයක් ගැබ් වෙච්ච දලක් තියෙන දෙයක් තමයි රූප ආයතනය කියන්නේ. මේ රූප. අපි එච්ච රූපේ ගැන දන්නේ නැහැ. ඒකයි රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ මේවා ලෝකේ ගිනිගත්ත යකඩ වැටක් වගේ දකින්නවා කියලා කියන්නේ. මොකද ඇහෙන් බලපු පමනකින්ම ජාති ජරා මරණ ශෝක පරිදේව අනවරාග්‍ර සංසාරයක් නිර්මාණය වෙලා. ඒ හින්දාම විසගොර සර්පයාට ඇඟිල්ල දික් කරන්න. සර්පයා විසයි කියලා දන්නවනම් අපි මොකෝ කියන්නේ? අපකච්චේව කයං අපකච්චේව චිත්තං. කයත් පස්සට කරගෙන හිතත් පස්සට කරගෙන ඉන්නේ. නපුරු ප්‍රපාත භූමියකට අපි බලනකොට මොකෝ කියන්නේ? කයත් පස්සට කරගෙන හිතත් පස්සට කරගෙන නෙමෙයිද බලන්නේ? ආන් ඒ වගේ එළඹෙන්න කියන මේ රූපෙට. ඒ හින්දා එයා දන්නවා ඇහින් මෙහෙම රූපේ බලපු පමණකින් දෙවන්නේක් නිර්මාණය වෙනවා. ආයතන 12 ධාතු 18 නිර්මාණය වෙනවා. කර්ම කෙලස් නිමිති ඇතිලා පුද්ගල භාවය ඇති වෙනවා කියලා දන්න හින්දා ඒ පැත්තට යන්නේ. ඒ ටික කියලා දීලා විසගොර බවත් කියලා දීලා දුකත් කියලා දීලා දුක ඇතිවීමත් කියලා දීලා දුක නැතිවීමත් කියලා දීලා සසර ගැනත් කියලා දීලා ඒ හින්දා නැත්තම් මේ ස්කන්ධෙන් උදේවැයට කැමති වෙන්නේ නැහනේ. මොකටද මේ ওই තරම් අමාරුවෙන් මහන්සි මේ උදේවැය බලන්නේ මොකටද අප්පා කියන එකක් එනවනේ මිනිස්සුන්ට. ඒ හින්දා මේක නොබැලුවොත් තියෙන ආදීනව වෙහෙස බය භයංකර ස්වභාවය කියලා දීලා දුක ගැන දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගයෙන් කියලා දෙන්නේ ওই ටික ඔක්කොම. කියලා දීලා ඉවරලයි තථාගතයන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව එහෙනම් මෙහෙම කරන්න. කිව්වහම ඕගලන්ට එපා නම් දුක හොඳයි නම් මෙහෙම ඕනේ ඔය වෙනද වියගේ ඉන්න. ඒක ගෙවා ගන්න ඕනේ නම් ස්කන්ධයන් උදේවැය බලන්න කියලා. ඒකෙන් කියනවා මොකද්ද? අර ලෝකයා නිර්මාණය කරගෙන හිටියේ යම් ඇත්තක් නොදැකීම නිසා නම් අන්නේ හැමදාම පැවතුනේ ඇත්ත පෙන්වන බුදුරජාණන් වහන්සේ මොකද්ද? යම් වස්තුවක් කෙනෙකුට පේනකොට පේනවා කියන සිද්ධිය මොකද්ද? පුරාණ කර්මයට විපාකයක් හැටියට පේනවා. පේන්නේ කොහොමද? කියන එක දකින්න. ඒකයි පුරාණ කර්මයෙන් ඉවර කරන්න. නව කර්ම හදාගන්න එපා ඒකට කියන එකයි කියන්නේ. හේතුඵල ධමයක්. පුරාණ කර්මයට විපාක හැටියට ඇහැදිලා රූප පේනවා. පේන සිද්ධියෙන් නව කර්ම හදාගන්න එපා. මේ ටික ගෙවෙන දවසට පහනක් නිවුණා වගේ නිවිලා යන විදියක් කරගන්න කියන එකයි පෙන්වන්නේ. ඊට පස්සේ පෙන්වනවා හොඳට රූපේ සතර මහා ධාතුයි කනබුන ආහාරයෙන් හැදිලා කියලා පෙන්වනවා රූපේ කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි කියන එක. ඒබඳු රූපයක් නිසා මහ භූත නිසා උපාදාය රූපයක් මේ චක්කු ප්‍රසාදයට වැටෙනවා. එතකොට රූපය හැම වෙලාවෙම වර්ණ සටහන කියන එක දකින්ද අවිද්‍යාවෙන් මෙච්චර කල් මේ ඇත්ත නොදක ලෝකෙට ගිහිල්ලා හම්බෙච්ච සිද්ධියකින් නෙමෙයි. වර්ණ සටහන කියලා යමක් තියෙනම් උපාදාය රූපය කියලා යමක් තියෙනම් රූප ආයතනය. මහ භූතයන් තුල නැහැ. මහ භූතයන් නිසා පහළ වෙනවා යම් ප්‍රසාද ගතියක් උපයවල් කියලා තියෙන්නේ මේ මහ භූතයන්ගේ උපාදාය රූප හදන්න තියෙන මැෂින්. මේ වෙලාවේ වතුර බේසමක් තිබ්බොත් කණ්ණාඩියක් තිබුණොත් ඇහක් තිබුණ මේ ඉදිරියෙන් තියෙන වස්තුවේ සටහන වැටේ වතුර බේතමට. කණ්ණාඩියට මේ ඇහැටත් වැටලා තියෙයි. වතුර බේසම දිහා බැලුවොත් දකින්න පුළුවන්. කණ්ණාඩිය දිහා බැලුවොත් දකින්න පුළුවන්. ඇහැ දිහා බැලුවොත් දකින්න පුළුවන්. ඉතින් හිතෙන් කරන්නේ ඇහැ දිහා බලන එක. එතකොට හොඳට බලන්න චක්කු ප්‍රසාදය නැමැති කණ්ණාඩියට වැටලා තියෙන රූපේ හිත යොමු කළාම පේනවා. මේ පේනවා කියන සිද්ධි ටික අභ්‍යන්තර වෙලා තියෙන හේතු ටිකක් නිසා පේන්නේ.
ඇහැ රූප චක්කු විඥාන කියන කම නිසා රූපේ උපකාර ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වෙලා තියෙනවා. පේනවා. මේ නාම රූප දෙක නිසා පේවුණු බව දන්නවා. ඔච්චරයි. එතකොට මේ පේනවා කියන සිද්ධියට බලන්න හොඳට හිත තියලා ඇහත් රූපියත් හිතත් කියන හේතු ටික නිසායි පෙනෙන්නේ. අපි අර කිව්ව ඡායාව වගේ. එතකොට මෙතන තියෙන සුවිශේෂීකම මේ පේන්න තියෙන හේතු ටිකත් අභ්‍යන්තරමයි. අභ්‍යන්තර හේතු ටිකක් නිසා පෙනෙනකොට ඒ හේතු ටික නැති වෙනකොට අභ්‍යන්තර හේතු නැති වෙන පෙනෙනවා කියන එක නැති වෙනවා කියන තැනින් අපි ඥාන දර්ශනයෙන් හික්මෙන්ට දක්ෂ වෙන්න ඕනේ. මොකද අපි දන්නවා මොකද්ද? දුක ඇති වෙන්න හේතු ටික මෙතන සංවර වෙන්න බැරි වුණොත් හේතු හැදෙන හැටි. ඒ හේතු නැති වුණොත් දුක නැති වෙනවා කියන එක දන්න නිසා ඕනේ නම් මෙහෙම අපිට ඉන්න වෙනවා. ওই විදිහට හිටියොත් මට රූපේ පැත්තට යන්න පුළුවන් කමක් හම්බෙයිද කියලා බලන්න. Taman තුලම තියෙන හේතු ටිකක් නිසා පේනවා. මේ හේතු ටික නැති වෙනකොට පේන දේ නැති වෙනවා කියන තැනින් මම ටික ටික හුරු වෙනවා. ඒ හුරු වෙන්නේ මොකේද? පේන්නේ රූපේ කියලා පරණ හුරුවක් තිබුණා නම් ඒක ගෙවෙන විදිහට. මොකද ওই විදිහට ගිහිල්ලානේ කර්ම රැස් කරගත්තේ අතපය කඩාගත්තේ කියලා දන්නවා. එතකොට දන්නවා මේක ආයෙ වැරදුනොත් මේ ශාසනය මෙහෙම හරි බේරෙන්න තැනක් නැහැ කියලා දන්න හින්දා පරණ හුරුව කියන්නේ අය ගින්දරක් වගේ කියලා දන්නවා දැන් එයා. එයා හැම වෙලේම උත්සාහවත් වෙන්නේ මොකද්ද? පේනකොටම මේ බලන්න ගියත් අමතක වෙලා ආපහු මතක් කරලා ගන්නවා මොකද්ද? මුලින් ඇඟිල්ල දික් කළා හරි කමන්නේ ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණයත් තියෙන හේතු ටික නිසානේ පේන්නේ. හේතු ටික නැති වෙනකොට පේනවනේ. මෙහෙම මුලින් ගිරව කියනවා වගේ කිය ඉන්නේ. එහෙම ඉන්නකොට යාට ඇත්තටම දෙවන්නේක් නිර්මාණය වෙන්නේ නැතුව අභ්‍යන්තර හේතු ටිකක් නිසාම අභ්‍යන්තරවම පෙනෙනකම ඇති වෙලා. හේතු ටික නැති වෙනකොට නැති වෙනවා කියන නුවණක් එනකොටම බාහිර ආයතන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන පැත්ත හම්බ වෙන්නේම නැහැ. රූපේ කියන එක හම්බුන් නැති වුනහම කාලයක් යනකොට ඇහැ කියන එක නැති වෙනවා. හිත කියන එක නැති වෙනවා. රූපේ තිබුණොත් මේ ටක් ගාලා හැවෙනවා. ඒක කොච්චර යනවද කියනවා නම් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින 4 ඉරියව්වකින් පරිහරණය කරන ඇහැ කන දිවනාසය ශරීරය කියන එකේ නිමිත්තක්වත් ඉතුරු වෙන්නේ නැති තැනකට යනකම් යනවා. මේ දර්ශනය ගියාම අන්තිමට පුද්ගලයා දිය වෙන්නේ මේකෙන් යන්න ජරා මරණ දුක් විඳින ජීවිතය දිය වෙන්නේ. ගාට බය අනුපාදා පරිතස්සනා කියලා එකකුත් තියෙනවා. සමහරුන්ට අනේ එහෙනම් මගේ ඇහැ නැති වෙයිද කියලා බයකුත් එනවලු. මොකද එහෙම හිතා ගන්න එපා. දුක ඒක මගේ නෙමෙයි ඒක දුක. මහණේ යමක් නුඹලගේ නෙමෙයි නම් ඒක ප්‍රහාණය කරපල්ලා. බොහෝ කාලයක් හිත වැඩ පිණිස පවතිනවා. මහණේ කුමක් නුඹලගේ නෙමෙයිද? මහණේ ඇහැ නුඹලගේ නෙමෙයි රූපය නුඹලගේ නෙමෙයි චක්කු විඤ්ඤාණය නුඹලගේ නෙමෙයි ඒක ප්‍රහාණය කරපල්ලා. උඹලට ගොඩාක් කල් යහපත පිණිස පවතිනවා. අපි මගේ ඇහැ කියලානේ හිතාගෙන ඉන්නේ. මගේ ඇහැ නෙමෙයි දුක. එතකොට මේ දුක මගේ කියාගෙන ඉන්නේ අපි. යමෙක් දුක මම කියයි නම් දුක මගේ කියයි නම් දුක මගේ ආත්මය කියයි නම් එයා දුකෙන් මිදෙනවද කියලා අහන බුදුරජාණන්. දුකෙන් මිදෙන්නේ නැහැ. ඉතින් අපි දුක මගේ කරගෙන දුකෙන් මිදෙන්න හදලා තිබුණාට හරියන්නේ නැහැ. එතකොට මේ පොඩි කෑල්ලයි චූටි තැනයි තියෙන අපි බුද්ධිමත් වුණා. දෙවන්නේක් නිර්මාණය වෙන්නේ නැති වෙන විදිහට ආපහු යනකොට මෙතනින් ඉඳන් බලන්න යනකොට බලපු එකේ නිමිති හිතින් නැති වෙන්නේ. මෙතන තමන් තුලම හේතු ටිකක් නිසා පෙනෙනවා. ගියාම මේ හිතපු තැන නිමිති නෑ ආපහු. ආයෙත් මේ හේතු තුන හැදුනොත් පෙනෙන කමක් වෙයි. හැදුන් නැත්තම් එහෙම එකක් නෑ. පේන්නෙම නෑ. ඕගොල්ලන්ව මේ ඥාන දර්ශනයෙන් ගැඹුරට අරගෙන යනවා. ওই ටික ඉගෙන ගත්තාම ඕගලන්ට අවිද්‍යාව දුරු වෙනවා. දුක දන්නවා, දුක ඇතිවීම දන්නවා, නැතිවීම දන්නවා, නැති කරන මාර්ගය දන්නවා මේ හේතුඵල ධම. යම් කිංචි සමුදය ධම සම්බන්ත නිරෝධ ධම. යමක් හටගත්තා නම් ඒ දේ හට ගැනීම ස්වභාවයෙන් යුක්තද, ඒ හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. පෙනෙනවා නම් පෙනෙන්නේ හේතු ටිකක් නිසා, හේතු ටික නැති වුණොත් පෙනෙන දේ නැති වෙනවා. යමක් ඇහෙනවා නම් හේතු ටිකක් නිසා හේතු නැති වුණොත් ඇහෙන දේ නැති වෙනවා. යේ ධම්මා හේතුප්පව තේසං හේතු තථාගතෝ අහ කියලා පෙන්නේ toy දර්ශනයම. මේ ස්කන්ධේ උදේවැ. එතකොට ඒ දර්ශනයටම
තමන් තුලම හේතු ටිකක් නිසා තමන්ටම පේනවා කිව්වම ප්‍රතිපක්ෂයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයක් හම්බුන්නේ සක්කාය දිට්ඨියට ඉඩ නැහැ විචිකිච්ඡාවට ඉඩ නැහැ සීලබ්බත පරාමාස නැහැ දර්ශනය නිසා ඒ ටික ගෙවිලා අමුතුවෙන් මහන්සියෙන් 4න් 3ක්ම අඩුයි මොකද මෙතෙන්ට එනකොටම නොමිලේම ගෙවෙන කෙලස් ටිකක් ඒක මහන්සියෙන් කපලා කොටලා ගෙවා ගන්න තියෙන එකක් නෙමෙයි දර්ශනය ලැබෙනකොටම Taman තුලින් වෙහෙස කිසිදු වෙහෙසක් නැතුව තිබුණු බරසාර කෙලස් ටිකක් ඉබේම ගිහිල්ලා තියෙනවා දර්ශනය එනකොට හරියට. මොකද එයාට ආපහු සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරන් දැන් බලන්න ඕනේ නැහැ. දර්ශනයට ගෙවනවා ඒවා. දුක දැක්ක දුක ඇතිවීම දැක්ක දුක නැතිවීම දැක්ක නැති කරන මාර්ගයෙන් දැන් හිත තැබපු ගමන්ම ඇයි Taman තුල නිසා පේනවා කියන සිද්ධියක් එනකොටම දෙවන්නේක් නිර්මාණය වෙනවද? නැහැ. ගෙවන්න ඕනේද එතකොට? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා යමක් ගෙවන්න හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. ඔතෙන්ට ආවහම මාර්ගස්තයි කියලා කියනවා. මාර්ගයෙන් කරන්න තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව නැහැ. ආශ්‍රව ගෙවන්න තියෙනවා. මේ ඇත්ත නොදන්නා කාලේ රූපේ බලපු හුරුව ගෙවිලා නැහැ. සද්ද අහපු හුරුව ගෙවිලා නැහැ. දැන් ඉතින් මොකද කරන්නේ? ආශ්‍රයක්ෂය කරන්න වෙනවා. මොකද ඔය අවිද්‍යාව නිසා මේ කලේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මග කියන හතර නොදන්නා කම හින්දාමයි මේ රූපේ බැලුවේ. මොකද විද්‍යාව තිබුණා නම් කියලා දෙන්නේ මොකට යන්න එපා කියන එකනේ. දුක පෙන්නලා දුකට හේතුව තණ්හාව කියලා තණ්හාව නැතිනොත් දුක නැතුව ඒ හින්දා මෙහෙම ඉන්නේ කියන උත්තරෙන්නේ දෙන්නේ. නමුත් ඒ විද්‍යාව නැති හින්දා අවිද්‍යාව නිසාම තමයි රූප පැත්තට ගියේ. එතකොට ආශ්‍රව වලට හේතුව මොකද්ද? අවිද්‍යාව. එතකොට ආශ්‍රව නැති කරන්න වෙන්නේ අවිද්‍යාව නැති කිරීමෙන්මයි. ඒ කියන්නේ අවිද්‍යාව නැති කරනවා කියලා කරන්න වෙන්නේ මොකද්ද? දුක දන්නවා දුක ඇතිවීම දන්නවා දුක නැතිවීම දන්නවා නැති කරන මඟ දන්නවා කියන විද්‍යාව භාවිතා කිරීමෙන්ම තමයි අවිද්‍යාව නැති වෙන්නේ. එතකොටයි ආශ්‍රව නැති වෙන්නේ. ඒකට කරන්න තියෙන්නේ තෝකම. මේක කරනකොට ටික දවසක් පරප්‍රත්‍ය රහිත වෙනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසාවත් කවුරුවත් කියපු නිසාවත් නෙවෙයි තමන්ටම පැහැදිලි වෙන මොනතරම් ඇත්තද මේක කියන එක. කියන්නේ තාම අපිට ඔය කිව්වට මේ දෙපැත්තක් බෙදෙනවනේ. නමුත් කාරණාව දන්නවා වර්ධ දන්නවා. ඒ හින්දා මේක පන්නගෙන යනවා යම් දවසක් කියනවා ඇත්තටම මේ හේතු ටික නිසා පෙනෙනවා හටගෙන නැති වෙනව නේද කියලා මේක දෙකට බෙදන්න බෑ කියලා මේ පිරිසිදු පරිපූර්ණ දර්ශනයම හම්බ වෙන මොහොතක් වෙනවා. ඒකට කියනවා සෝවාන් ඵලය කියලා. එදා ඉඳන්ම නැවත මේක කරන්න පිරිසිදු වෙනවා මිසක මේ දර්ශනය වෙනස් වෙන්නේ මේ අහගත දර්ශනයම දියුණු වෙනවා මිසක රහත් වුණා කියලා කියන්නේ ওই දර්ශනය එළඹ සිටිනවා දෙවන්නේක් නිර්මාණය වෙන්නෙම නෑ ඒ මනසට. දෙවන්නේක් නිර්මාණය වෙන්නෙම නෑ. තුන් භූමිය උපදින්නෙම නෑ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය ආයතන 12 18 ධාතු උපදින්නෙම නෑ. ඒ මනසට වෙනමම කියන්නේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණම. ඒකයි මේ විදිහට ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ භාවිතා කළොත් භාවිතා කරන්නෙම කෙනෙක්. අර දුක දුක ඇතිවීම නැතිවීම කියන ටික දන්නාකම හින්දානේ. මොකද මේකේ හිතියේ නැත්තම් මේ වගේ ආධිනයක් වෙනවා හිතියොත් මෙහෙම වාසියක් වෙනවා කියලා දුක එන හැටි හා දුක නැති වෙන හැටි දන්නවනේ. ඒ හින්දානේ මේක කරන්නේ. ස්කන්ධයන්ගේ උදේවැය බලන්න කියන්නේ මොකක් හින්දාද කියලා එයා දන්නවා. බැලුවේ නැත්තම් පරණ විදිහට ජීවත් වෙලා කර්ම කෙලෙස් නිමිති හැදලා දුක එනවා කියලා දන්නවා. මෙහෙම බැලුවොත් කර්ම කෙලෙස් නිමිති හැදෙන්නේ තණ්හාව වෙන්නේ ජරා මරණ දුක නිරුද්ධ වෙනවා කියලා දන්නවා. එතකොට එහෙම දැනගෙන දන්න හින්දාමනේ කෙනෙක් මෙහෙම කරන්නේ. මොකද මේ උත්තරේ එන්නේ ලෝකේ කෙනෙකුට නැත්තම්. ලෝකයේ ඇතුළේ කියන්නේ කොතනටද අපි? Tamanට පරිබාහිරින් වස්තුවක් හම්බ වෙලා ඒක ඇතුළේ ඒකත් එක්ක ගනුදෙනු කරගෙන ජීවත් වෙන මට්ටමට. එහෙම හම්බ වෙන්නෙම කුමක් නැති කෙනාටද? ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ නැති කෙනාටමයි. තේරුණා නේද? ඒකයි පෘථග්ජන පුද්ගලයා ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට මොකද වෙන්නේ? මාර්ගස්ත වෙනවා. සෝවා මාර්ගස්ත වෙනවා. ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට පෘථග්ජන කියලා කියනවා කල්යාණ මිත්‍ර පෘථග්ජනයා මේ සාමාන්‍ය කෙනා නෙමෙයි ධර්මය අහලා ඉන්න සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා ස්කන්ධයන්ගේ උදේවැය බලනකොට මාර්ගස්ත වෙනවා.
සෝවාන් වෙනවා. සෝවාන් කෙනත් ওই ටිකමයි කරන්න වෙන්නේ. ගෙවා ගන්න. ওই ටික කරනකොට ගෙවෙන්නේ අර පැත්ත කෙලෙසනේ. සකදාගාමී වෙනවා. සකදාගාමී කෙනත් ওই ටිකමයි කරන්නේ. අනාගාමී වෙනවා. අනාගාමී කෙනත් ස්කන්ධෙන් උදේවම බලන්නේ. රහත් වෙනවා. රහතන් වහන්සේත් ස්කන්ධෙන් උදේවමයි බලන්නේ. වෙන ඉති ක්‍රමයක් නැහැ. තියෙන ඔච්චරයි. ඕක ඔය කියපු විදිහට කන දිවනාසය හොඳට බලන්න ඒකේ තියෙන ආදීනව අපි ඕක තව මම ප්‍රකට ආයතනයක් පැත්තෙන් අරගෙන කියන්නම්කෝ ඕගොල්ලන්ට දැන් මේකෙන් පේන්නේ මොකද හිතට වේදනා සංඥා තමයි චක්කු විඥාන සෝත විඥාන කියන මට්ටමේදී වේදනා සංඥා තමයි පහළ වෙන්නේ පේනවා ඇහෙනවා කියලා ස්පර්ශය නිසා නම් යම් තැන්වලදී ඒවේ ප්‍රකට අප්‍රකට තැන් තියෙනවා. දැන් ඇහින් බලනකොට වේදනාව අප්‍රකටයි සංඥාව ප්‍රකටයි. අපි ඕක කයෙන් බැලුවොත් කායම් පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා කියලා කයට වස්තුවක් ගැටුණොත් කොතනකට හරි මුළු ශරීරෙම තියාගන්න බෑ. කයට යම් වස්තුවක් ගැටුණොත් හිත කාය ප්‍රසාදයට යොමු කළාම තින්න සංගති තුන්දෙනාගේ එකතු වුණේ කොතනින්ද? කාය ප්‍රසාදේ ගාවදී. කයයි කයට පරිබාහිර වස්තුවක් ගැටුණාම හිත කාය විඥානයනේ. ඒ කාය ප්‍රසාදේ අරමුණු කරගෙන හිත උපන්න තුන්දෙනාගේ එකතුව මොකද්ද? ස්පර්ශ. ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වෙනවා. අන් ඒකෙදි වේදනාව ප්‍රකටයි සංඥාව අප්‍රකටයි. දැන් ආයතන ටික එනකොට කයේදී බලන්න අපිට දැන් සංඥාව අහු වෙනවද? වේදනාව අහු වෙනවනේ. අන්න ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වෙනවා. ඒකෙදි වේදනාව ප්‍රකටයි සංඥාව අප්‍රකටයි. ওই විදිහටම චක්කු සම්පස්සේදී වේදනා සංඥා පහළ වෙනවා. වේදනාව අප්‍රකටයි උපේක්ෂා නිසා අප්‍රකටයි සංඥාව ප්‍රකටයි. එතකොට මේ ඒකයි තියෙන්නේ. ඔන්න බලන්න ඒ ස්පර්ශය නිසා වේදනා සංඥා පහළ වුණාම ඔන්න කාය ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වුණා. මනෝ විඥානේ නියමයි තිය මොකද්ද? නාම රූප නිසා දැනගන්නවා කියනකොට වේදනාව දැනගන්න කම. එතකොට කයයි කයට ගැටුණු වස්තුවයි හිතයි නිසා වේදනාවක් ඇති වෙලා තියෙනවා. මේ වේදනාව කියන ඵලය ඇති වෙන්න කය හේතුවක්, පොට්ටබ්බේ බාහිර වස්තුව හේතුවක්, කාය විඥානේ හේතුවක්. මේ හේතු ටික නිසා ඇති වෙච්ච වේදනාව කියන ධර්මතාවය බාහිර වස්තුව කියලා ගත්තොත් හෝ කකුල කියලා ගත්තොත් නැත්නම් කය කියලා ගත්තොත් හෝ හිත කියලා ගත්තොත් හරියද? වැරදි. හේතු ටික නිසා හටගත්ත ඵලය මේ වේදනාව කියන්නේ ඵලය. මේ හේතු ටික නැති වෙනකොට ඵලය නැති වෙනවා. මේ පේනවා කියන සිද්ධියත් අර කාය සංපස්සේදී වේදනාව සමානයි. තේරෙනවද මම කියන්නේ? අපි ඕකේ අනිත් පැත්තට ගියාම කායත් පොට්ටබ්බයත් කාය විඥාන නිසා වේදනාව ඇති වුනහම හේතු ටික නැති වුණොත් වේදනාව නැති වෙනවා කියන තැනින් මේ දර්ශනෙන් ඉන්න බැරිව ටග්ගල වේදනාව ආවේ කකුලට කියලා ආපහු ස්පර්ශ ආයතනට බැස්සු නැති ප්‍රශ්නයක් ඇති කෙරුවා. අන්න නව කර්ම. අන් කකුල මතුවලා ආවා. මේ කෝටු කැල්ල යවුනේ කියලා කිව්වොත් ඵලය නිසා හේතුවක් හටගත්තා. ඒ හේතු නිසා ඵලයක් හටගත්ත හේතු ටික නැති වෙන ඵලය නැති වෙනවා. ඵලයට හේතු පෙන්වන්න කිව්ව. ආයෙත් නැති දෙය ඇති. නමුත් ස්කන්ධයේ උදේවැය බලන එකෙන් කියනවා මොකද්ද? කායත් පොට්ටබ්බයත් කාය විඥානෙත් කියන ටික තුන හේතු ස්පර්ශයට ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වෙනවා. මේ නාම රූප නිසා දැනගන්නවා කිව්වහම වේදනාවක් දැනගෙන තියෙනවා නුවණයි යාට වේදනාව ස්පර්ශ නිසා යාවේ කියලා. ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා කියලා නුවණයි. හැබැයි වේදනාවට හේතු දක්වන්න ගියේ නැහැ. එයා දන්නවා ඒ වේදනාවට හේතු පෙන්වන්න බෑ ආයේ. ඒ හේතු ටික වැය වෙලානේ වේදනාව වෙන්නේ. ආපහු පෙන්වන්න ගියොත් වෙන එකක්ම පෙන්වනවා මිසක නැති ප්‍රශ්නයක් ඇති කෙරුවා මිසක. ඒ කියන්නේ මේ වේදනාව ඇති උනේ කියලා පෙන්වන්න බෑ. ඒ හේතු ටික වැය කළා මේ වෙන නිමිත්තක් ඇති කරගන්නවා විතරයි. තේරෙනවද කීපේ? ආපහු නොයනකොට වෙන්නේ ඔන්න ඔය වාසියනවා. වේදනාවක් ආවට කවදාවත් කකුලක වේදනාවකින් දුක් විඳින්න නැති තැනකට ඕගොල්ලන්ව ගේනවා. හොඳට වේදනා ගතිය විතරයි හිතට හසු වෙන්න වෙනවා. සතිපට්ඨානේ වාසය කරන්න කියන්නේ වේදනාව වගේ එනකොට හොඳට
යන්න එපා අනිත් පැත්තට. මේ ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙන ස්පර්ශ නැති වෙනකොට වේදනාවක් නැති වෙනවා කියලා තබන්න. වේදනාව කකුලට හෝ ගිය හුරුව අතහරින්න. වේදනාව වෙනකොට කකුලට නැත්තම් ගැටුණු කෝටු කෑල්ල නිසා මේ වේදනාව වෙන්නේ කියලා හේතු ටික පැත්තට තබන්න එපා. කකුලේ වේදනාව දකින්න කෙනයි රූපේ පේන කෙනයි වෙනසක් නැහැ. දෙන්නම එකයිනේ. අපි ඉන්නේ එහෙමනේ. වේදනාව අතේ වේදනාව තියෙන කෙනයි රූපයක් දැකලා ඉන්න කෙනයි තුන් දෙනාම ඉන්නේ ලෝකේ. මේක අමාරු වුණාට මුලදී ඕගොල්ලන්ව මහ පුදුම තැනකට මේ දර්ශනය අරගෙන යනවා. ඒ කියන්නේ අජරාමර තැනකට ගෙනියනවා. ජරා මරණ විඳින්න ජීවිතයක් ඉතුරු වෙන්නේ. අර ස්පර්ශ නිසා හටගත්ත වේදනාවෙන් ඕගොල්ලන්ට යමක් පණවන්න බෑ. ස්පර්ශ නැති වෙන වේදනාව නැති වෙන මිසක ඕගොල්ලන්ට ජීවිතයක් ඉතුරු කරන්න නැහැ එතකොට. ඒක මම උදාහරණයක් ඇරගෙන ගත්තේ මේ ස්පර්ශ නිසා හටගන ධර්මතාවවල ප්‍රකට අප්‍රකටකම් විතරයි තියෙන්නේ. දැන් ඇහැට පේන සිද්ධියේදීත් වේදනා සංඥා දෙකම තියෙනවා. වේදනාව අපිට අප්‍රකටයි සංඥා ප්‍රකටයි. කාය සම්පස්යෙන් අරගෙන මම පෙන්නුවේ ඒ වෙලාවේදී හඳුන ගන්න ඕගලන්ට වේදනා සංඥා දෙකම තියෙනවා. වේදනාව ප්‍රකටයි සංඥාව අප්‍රකටයි. හැම වෙලාවෙම චෛතසිකයක් ස්පර්ශයෙන් හටගන්න. ආයේ කෙලෙස් මුකුත් නැහැ. එතකොට බොහොම පිරිසිදුම සිද්ධියක් පබස්සර මිදම්බික වේ චිත්තං කිව්ව ආගන්තුක උපල්කේශ ටික නිසා පස්සේ ඇති කරගෙන කෙලස් ටික තමයි මේ ප්‍රශ්න ටික ඔක්කොම ඇති කරලා තියෙන්නේ. තේරුණාද ඔය ටික? ඒ කියන්නේ අපි හැමදාම කරන දේනේ හේතුවක් නිසා ඵලයක් ගැන කතා කරනවා. හේතුඵල නිරෝධ ධම බුදුදහම පෙන්වන්නේ. හේතු නිරෝධයෙන් ඵල නිරෝධයි කියන තැනකට හිත තියන්නේ නැතුව ඵලයට හේතු හදන එක නෙලෝක කියන්නේ. හේතුවක් නිසා ඵලයක් එනවා. ඵලය අපහු හේතුවක් කරගන්නවා. දිගින් දිගටම ওই චක්‍රය තුල බුදුරජාණන් වහන්සේ උපායක් පෙන්වුවා. යේ ධම්මා හේතුප්පව තේසං හේතු තදාගත තේසං චේ නිරෝධෝ. හේතුවක් නිසා ඵලයක් හටගත්තාම ඵලයට හේතු ටිකක්. ඒ හේතු නැති වුණ ඵලය නැති වෙනවා කියන තැනින් නැමෙන්න කියනවා. අපව හරවන්න කියනවා. ඵලයට හේතු හදන්න එපා කියනවා. මේක ගෙවෙන්න එපා. මේ කකුල් හතරයි ලෑල්ලයි කියන කාරණා ටික තිබුණ හින්දා කිව්වා මොකද්ද මේකට? මේසෙ. මේසෙ කියන්නේ මොකද්ද? ඵලයක්. හේතු මොකද්ද? කකුල් හතර ලෑලි ටික ඔය ටික ඔහොම තිබුණු හින්දා මේකට මේසෙ. කියනකොට හේතු ටික නිසා ඵලයක්. හේතුඵල දහම. හේතුඵල නිරෝධය කියනකොට කකුල් හතරයි ලෑලි ටිකයි ගලවලා දැම්මම නැති වෙනව මොකද්ද? මේසෙ. මේසෙ ඇති වුණා මේසෙ නැති වුණා. ඔක හේතුඵල නිරෝධ දහම. හේතුඵල දහම කියන්නේ කකුල් හතරයි ලෑල්ලයි නිසා මේසෙ කියන්නේ මොකද්ද කියලා හොයන ඊට පස්සේ මේසෙ කියන්නේ මොකද්ද? ආයෙත් කකුල් පෙන්වනවා. මේසෙ කියන්නේ මේ කකුල් ටිකයි ලෑල්ලයි. ඔන්න මේසෙට කකුල්. දැන් ඵලයට හේතු පෙන්වනවා. ඉතින් කෙරවලක් නෑ. ආයෙත් මේ කකුල් දෙකයි ලෑල්ලයි නිසා හේතු ටික නිසා මේසෙ ආයෙත් මේසෙට කකුල් පෙන්වනවා. කකුල් නිසා මේසෙට කකුල් පෙන්වුවාම අර අපිට වෙලා තියෙන ඕක. අර චූටි සතෙක් ඉන්නේ ටග්ගල වකුටුනහම හරියට ජිල් බෝලේ වගේ රෝල් වෙලා යන්න පුළුවන් එකේ පොඩි එකෙක් මගේ දැකලා තියෙනවනේ. අපිත් එහෙම ඇහැ රූප චක්කු විඤ්ඤාණය නිසා පේනවා ඵලයක්. පේන්නේ මොකද්ද? ඇහැ රූප චක්කු විඤ්ඤාණය කියලා ආයෙත් ඒක නමුනහම අර රෝල් වෙලා යන ගුලියක් වෙනවා අපිව. ඉතින් කරපු නැහැ කි. අර නිකන් දැකලා තියෙනවනේ මේ වීදුරු බලයි රූස් ගාල කරකලා යන්න පුළුවන් හරියට ගුලියක් ඇඹරුනහම කරගුණා. හරියට අපිට ඒක වෙන්නේ. ඊට පස්සේ චක්‍ර රෝල් වෙලා යන්න පුළුවන් ඕන තරම්. මොකද ඇහැ රූප චක්කු විඤ්ඤාණ නිසා පේනවා ඵලය. හේතු ටික නැති වුණොත් පෙන්නේ නැති වෙනවා. එතකොට හේතු ටිකෙනුත් නිදිලා නිමිති නැහැ. අපි ඵලයට හේතු පෙන්වන්න ගියම නැති නිමිත්තක් ඇති වෙනවා. පේන්නේ මොකද්ද? මේ රූපේ. කොහටද පේන්නේ? ඇහැට. දැනගන්නේ කොහෙන්ද? හිතෙන්. අන්න ඵලයට හේතු ටික පෙන්වුවාම ආපහු මුල දැනගත්තා. ආයත ඇහැ රූප චක්කු විඤ්ඤාණ පේනවා. පේන්නේ කොහටද? ඇහැට. පේන්නේ මොනවද? රූපේ. පෙවුනේ කොහෙන්ද? හිතට. ආයත ඇහැ රූප හිතගෙන හොඳට නිමිති ආයිතින් කරකිනවා. ඉතින් ඔච්චරයි අන්තිමට කතාව. අර එකට ගුළු වෙන සතා වගේ. උට කියන නමක් මතක නැහැ. මේ අර කබල්ලාව කියන එකටත් ගුළු වෙන්න පුළුවන් නේ. කබල්ලාවද? අර චූටි එකනේ මම කියන්නේ නිකන් හරියට අර හැකරල්ලෙන් නෙමෙයි. ඒ වගේ චූටි එකෙක් ඉන්නවා නිකන් ජිල් බෝලේ වගේ. ඒකේ නම දන්නේ හරියටම ගුලියක් විතර මේ බෝලයක් විතර හරිය ජිල් බෝලේ වගේ. හරියටම එයා දිගයි චුට්ටක් අඟලක් එකමාරක් විතර නැමුන් ඇකුළුනහම චුට්ටක් අඳුනගෙන හරියටම ජිල් බෝලයක් වගේ බෝලයක්ම වෙනවා. රෝල් වෙනවා ඕන තරම්.
අපිත් හරියටම එහෙම වෙලා තියෙන්නේ. හේතුඵල ධර්ම ගත්තාම ටිකක් දිගට ඉන්නේ ආපහු ඵලයට හේතු වෙනවා ටක් ගාලා නෑ ගුලියක් විතරයි. පුද්ගලයෙක් නෑ ගුලියක් තියෙන කෙලස් ගුලියක් තියෙන. එතකොට මුඩිම මේ ඇත්ත ඇති හැටි නොදක්කහම අනවරාග්‍ර සංසාර එක දශමයයි. මේ දශමයේ අතහැරුණු ගමන්ම අනවරාග්‍ර සංසාරයක් හැපැත්තේ. එක දශමයයි. ඒක චුට්ටක් මෙහාට ආව ගමන් අජරාමර නිවනෝ මේකයි. ඉතින් ස්කන්ධයේ උදේවැ බලන්න තියෙන. ඉතින් ඔන්න ඔය ටික තමයි ඉතින් මට කියලා දෙන්න තියෙන්නේ. මේ ටික අහලා නිතරම හිතන්න වෙනවා මේක. ආශ්‍රවයේ ගෙවෙන කම්ම කකුලට වේදනාව එනකොට වේදනාවට කකුල පෙන්නන හුරුව ගෙවෙන කම්ම රහතන් වහන්සේ කියලා කියන්නේ වේදනාවට කකුල් පෙන්වන්නේ නැහැ. කකුල වේදනාව විඳින්න ජීවිතයක් හැදෙන්නේ නැහැ කියන එක. හේතු ටික නිසා වේදනාව දැනෙන හේතු ටික හසු වෙලා නැහැ. හේතු නැති වෙනවා කියලා නුවණයි මිසක දුකෙන් පීඩිතව ඇඹරෙන්න කයක් නැහැ. අනිත් පැත්තට යන්නේ නැහැ. ජරා මරණ දුක් විඳින්න ජීවිතයක් නැහැ. ඉතින් ඔයගලන්ටත් මතක් කරන්නේ අනවරාග්‍ර සංසාරේ විඳපු දුක විඳින්න තියෙන දුක සිහි කළා මේ පින ඇති අපිට මේ ශාසනය මෙහෙම හම්බ වෙන්න ඒ හින්දා අප්‍රමාදීව තමන්ගේ විමුක්තිය හදාගන්න කටයුතු කරගන්න කියන එක මේ සිතින් මතක් කරනවා හැමෝම හිතට එකක් ගන්න ඕනේ නොපෙනෙන අතීතයේ පැත්තකින් දාන්න නූපන්න අනාගතයේ පැත්තකින් දාන්න මේ ජීවිතය ගත කරන ටිකට කායික මානසික විඳපු දුක් ටික ප්‍රමාණවත් ඇති අපිට සංවේගයක් ඇති කරගන්නවා නම් කියලා මම හිතන්නේ අපේ හැමෝටම අරගෙන මේ ටික ගෙවා ගන්න මේ පෙන්නපු ක්‍රමේ මරණයෙන් පස්සේ නෙමෙයි පෙනීම ජීවිතය සූපත් වෙනවා. ඊගාට මේක තියෙන සුවක්හතකම තමයි සම්දික්තිකයි අකාලිකයි ඒහිපස්සිකයි කියන ගුණ ටිකක් තියෙනවා මේකේ. වැඩි කල් යන්නේ. ඕගොල්ලෝ අප්‍රමාදීව වීරිය කළොත් එකතැන පල් වෙන්නේ නැහැ. පල් වෙන්නේ ජීවිතයක් ඉතුරු වෙන්නේ නැහැ මේකේ. නොබෝ දවසකින්ම S2 පාදිනවා. කොච්චර සාන්දෘෂ්ටික අකාලිකයිද බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙනෙකුට එක රැයක් දවල්ක් බලන්න පුළුවන් නම් ඉන්නවනම් එපමණකින් නිසක බවටපත් වෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ නොබෝ කලකින් මේ ධර්මයේ හැසිරෙන කෙනා දුක් අවසන් කර ගන්න දුක් ගෙව ගන්න නොබෝ කලකින් යෝ ඉමස්මින් ධම්මවිනේ යම් කිසි කෙනෙක් මේ ධර්ම විනය යෝ ඉමස්මින් ධම්ම විනය අපමත්තා විහෙසති පහය ජාති සංසාරං දුක්ඛසන්ත කරිසති යම් කිසි කෙනෙක් මේ ධර්ම විනය දෙකේ අප්‍රමාදීව හැසිරෙනවා නම් එයා මේ අනන්ත ජාති සංසාරේ දුක ප්‍රහාණය කළ දුක් කෙලවර කරගන්නවා කියලා. ඉතින් ඒක ඔයගලන්ට කරගන්න පුළුවන්මයි. ඒ සඳහා උත්සාහවත් වෙන්න කියලා මගේ දේශනාව අවසන් කරනවා.